දැනුවත්වද නැත්නම් නොදැනුවත්වද? අද සෙනසුරාදා නෙවෙයි අද 8 10 මේ පොතේ දෙවන කණ්ඩායමේ පන්තිය මේක මුල පාඩමක් ඔයා මේක දන්න එකක් පාඩම මගහැරිච්ච එකක් අහගන්නද මොකද්ද සිද්ධිය මට තේරෙන්නේ ආවට නම් කවන්නේ ඔයා එන්න එක ගැටලුවක් නැහැ උදින් මට දැන් තේරෙන්නේ ඔයා හොඳට මේ මැට්‍රික් කරලා යන දරුවෙක් නිසාම නිකමට ඇවියි මොකද්ද ප්‍රශ්නේ කවන්නේ ඔයා ඉන්න උදේ පන්ති ඉන්න මේ දැන් මේ සමහර දරුවෝ මේ කීප දෙනෙක් ඉන්නවා මේ අකණ්ඩව පන්ති ඇවිල්ලා ඉන්න දැන්ට වැඩ ටික හොඳින් කරගෙන යන දරුවෝ ටික මට ඒක තේරෙන්නේ නැති හින්දා මම විදුරකින් ඇහුවේ මේ පන්ති ඉන්න උදේ මේ දෙවන කණ්ඩායමේ ඊයේ රෑ පවත්වන්න තිබු පන්තියට අතිරේක පන්තියක් අද පවත්වන්නේ කිසි ගැටලුවක් නැහැ උදේ දැන් මේ කරේ එකම පාඩමට දෙපාරක් හිටියත් මගේ පන්තියේ 10 පාරක් හිටියත් කිසි ගැටලුවක් නැහැ ඇඳී ඉන්න මට තේරෙන්නේ නැති සමහර දේවල් නිසා මම චුට්ටි ප්‍රශ්නයක් එවේ ඒකත් නොඅහ හිටියනම් හොඳයි කියලා දැන් හිතනවා රයිට් අපි එන උදේ ඊළඟට යමු ඕගොල්ලන්ගේ පාඩමේ අර සිතියමක මූලිකාංග කොටස උදේ අපි කර හිටියේ සිතියමක මූලිකාංග කොටස එතකොට අපි සිතියමක් ඇඳලා මූලිකාංගයන් ටික උදේ මාක් කරගත්තා අපිට අනුමාත්‍රිකාවක් කළා කියලා මතකයක් නැහැ අනුමාත්‍රිකා කොටසක් අපි සාකච්ඡා කළාද කියන එක අපි මොකද උදේ කරලා තියෙන අනුමාත්‍රිකාවක් කරලා නැහැ right උදේ න අපි අනුමාත්‍රිකාව ගමු මාත්‍රිකාව අනුමාත්‍රිකාව ගන්න මාත්‍රිකාව අනුමාත්‍රිකාව ගන්න මාතෘකාව අපි සිතියමක් ඇඳලා මේක උතේ ලියාගත්ත මාතෘකාව දිශාව දැන් අපි මේ සිතියමේ තියෙන ප්‍රධාන මූලිකාංග ටික සාකච්ඡා කරන්න යන්නේ ඒ යටතේදී ප්‍රධාන මාතෘකාවක් තමයි මාතෘකාව අනුමාතෘකාව වෙන්නේ පුතේ ජෝග්‍රෆි වල විතරයි right මොකක්ද පුතේ මාතෘකාව කියලා කියන්නේ මම ඕගොල්ලන්ට සිතියමක් ඇසුරින්ම මේ මාතෘකාව කියන්නේ විදුර ඔයා හිටියට කිසි ගැටලුවක් නැහැ හොඳේ පුතේ විදුර ඔයා හිටියට කිසි ගැටලුවක් නැහැ Q1000 තියෙන්නේ අද රෑ 9ට Q1000 පන්තිය තියෙන්නේ අද රෑ 9ට පටලවා ගැනීම වෙන්න පුළුවන් මට හිතුණා ඔයා පටලවා ගැනීම වෙන්නේ ඔයා හිතියට කිසි ගැටලුවක් නැහැ ඉන්න එක මට හරි වටිනවා මොකද ඔයා දක්ෂ දරුවෙක් නිසා මේ හිතියට ගැටලුවක් නැහැ රයිට් පුතේ මොකක්ද මාතෘකාව කියලා කියන්නේ සිතියමක මාතෘකාව සම්බන්ධව අපි සිතියමක් පෙන්නලාම මාතෘකාව පෙන්නලාම මම ඔයාලට ඒ පිළිබඳව කරුණු පැහැදිලි කරලා මට විනාඩියක් දෙන්න මේ තියෙන්නේ පුතේ සිතියමක් මේ තියෙන සිතියමක් හරිද මේ සිතියමේ මේ තියෙන මාතෘකාව මේ තියෙන මාතෘකාව දැන් මේ මාතෘකාව මම ළඟට අරගෙන පෙන්නන්නම් තරමක් විශාල වැඩි පරිහරණය අපහසුයි මේ තියෙන මාතෘකාව හරිද එතකොට මාතෘකාව දාන්නේ පුතේ සිතියමේ මැද මාතෘකාව දාන්නේ කොහෙද සිතියමේ මැද අපි බලමු තව මාතෘකාවක් සිතියම් ලකුණු කිරීමේ පොත කියලා උතේ මංගා පොතක් තියෙනවා සිතියම් ලකුණු කිරීමේ පොත හරිද දැන් මේ සිතියම් ලකුණු කිරීමේ පොතේ අපි බලමු එහෙම මාතෘකාවක් තියෙනවද කියලා මේක ඉතිහාසයේ සම්බන්ධ සිතියම් පොතක් මේ තියෙන්නේ එක උතේ එයාගේ සිතියමේ ශ්‍රී ලංකාවේ පළාත් මායිම් කියලා මාතෘකාව තියෙනවා සාමාන්‍යයෙන් මෙහෙම දැම්මත් වරදක් නෙයි
අපි වරදක් විදිහට සලකන්නේ නැහැ මොකද සාමාන්‍යයෙන් සිතියමේ මාතෘකාව දාන්නේ සිතියම් රාමුව මැද අර කිපෙන්නුයි සිතියම් රාමුව මැද තමයි මාතෘකාව දාන්න ඕනේ පැහැදිලිද මං කියන්නේ එහෙනම් උදේ සිතියමක් නම් මාතෘකාව තියෙන්න ඕනේ සිතියමේ මාතෘකාව සිතියමේ මැද දාලා තියෙන්නත් ඕනේ ඒ කාරණා දෙක සිදු විය යුතුයි හරි right එහෙනම් උදේ අපි මේ පිළිබඳව විස්තරය ලියාගමු අනුමාතෘකාව යටතේ ලියාගමු ලියන්න සිතියමක මාතෘකාව ප්‍රධාන අංගයකි නැත්නම් මූලික අංගයකි සිතියමක මාතෘකාව මූලික අංගයකි සිතියමක මාතෘකාව මූලික අංගයකි ඉහත සිතියමේ දැක්වෙන ආකාරයට ඉහත සිතියමේ දැක්වෙන ආකාරයට ඉහත සිතියමේ දැක්වෙන ආකාරයට මාතෘකාව මැදින් යෙදිය යුතුය මාතෘකාව සිතියමේ මැදින් යෙදිය යුතුය මාතෘකාව සිතියමේ මැදින් යෙදිය යුතුය මාතෘකාව මැදින් යෙදිය යුතුය මැදින් යෙදිය යුතුය ඔබ පරිහරණය කරන සිතියම් පොත්වල ඔබ පරිහරණය කරන සිතියම් පොත්වල ඔබ පරිහරණය කරන සිතියම් පොත්වල සිතියමට ඉහළින් ඔබ පරිහරණය කරන සිතියම් පොත්වල සිතියමට ඉහළින් මාතෘකාව කළු වර්ණයෙන් මාතෘකාව කළු වර්ණයෙන් මාතෘකාව කළු වර්ණයෙන් මාතෘකාව කළු වර්ණයෙන් යොදා ඇති ආකාරය මාතෘකාව කළු වර්ණයෙන් යොදා ඇති ආකාරය හඳුනාගත හැකිය කළු වර්ණයෙන් යොදා ඇති ආකාරය හඳුනාගත හැකිය කළු වර්ණයෙන් යොදා ඇති ආකාරය හඳුනාගත හැකිය එකට 50,000 සිතියමේ එකට 50,000 සිතියමේ එකට 50,000 සිතියමේ මාතෘකාව යොදා ඇත්තේ සිතියමේ රාමුවට ඉහළින් සිතියමේ රාමුවට ඉහළින් මධ්‍යයට වන්නටය නැත්නම් මැදට වන්නටය වඩා හොඳයි මධ්‍යයට වන්නටය
මධ්‍යයට වන ලෙසය මධ්‍යයට වන ලෙසය මධ්‍යයට වන ලෙසය වන ලෙසය පහතින් දැක්වෙන්නේ ආදර්ශ මාතෘකාවකි ආදර්ශ මාතෘකාවකි ආදර්ශ මාතෘකාවකි ආදර්ශ මාතෘකාවකි පුතේ ශ්‍රී ලංකාවේ වර්ෂාපතනය කියන මේ මාතෘකාව පල්ලෙහැන් ලියා ගන්න ටිකක් ලොකුවට ලියා ගන්න රූලක ඉඩකඩ පාවිච්චි කරන්න මේ සඳහා සාමාන්‍ය මාතෘකාවල් ලියනකොට ඇහැට පේන්න ඕනි ලොකුවට ලියන්න ඕනි ඒක ඉතාම වැදගත් මාතෘකාවක් පුතේ ඉංග්‍රීසි භාෂාවෙන් ලියන්න පුළුවන් ලංකාවේ ඇතුලේ ඒ වගේම දෙමළ භාෂාවෙන් ලියන්න පුළුවන් ඒ වගේම සිංහල භාෂාවෙන් ලියන්න පුළුවන් අපි නම් ඉතින් සිංහල භාෂාවෙන් තමයි ලියන්නේ මාතෘකාවක් සිටියමක දැම්මහම මේ විදිහට පුතේ අලංකාර කරගැනීමේ හැකියාවක් ඕගොල්ලන්ට තියෙනවා වෙන කිසිම විශේෂක නැති දේවල් අවසර දීම තියෙනවා අපි මාතෘකාවක් හැඩ කරනවාට විරුද්ධ නැහැ ශ්‍රී ලංකාවේ වර්ෂාපතනය කියන මාතෘකාව ලියාගන්න. මේක පෙරලිකමා ඇතුළේ ලියාගත්තා කවන්නේ. වඩා හොඳයි පෙරලිකමා ඇතුළේ ලියාගන්න. ඊළඟ උදේ මාතෘකාව දාන දිශාව ඊළඟ අනුමාතෘකාව දිශාව ඊළඟ අනුමාතෘකාව දිශාව දිශාව උදේ අපි ඉගෙන ගන්න 15000 සිටියේමේ දිශාව දක්වන ආකාරයක් තියෙනවා. අපි ඉගෙන ගන්න 15000 සිටියේමේ දිශාව දක්වලා තියෙන්නේ මේ මෙතන මේ පහළින්. සිටියේමේ දිශාව දක්වලා තියෙන්නේ පහළින්. හරිද? මේ දිශාව දක්වන ආකාරයේ පොඩි වෙනසක් තියෙනවා උදේ. අලුත් සිටියමක් නිසා ටුට්ටක් නමන්න අකමැති නමුත් කමන්නේ. මේ බලන්න උදේ දිශාව දක්වලා තියෙනවා. මේ ඊතල සටහනක් තියෙන්නේ. හරි. ඒ ඊතල සටහන ඔයාගේ ටියුට් එකේ මම දාලා තියෙනවා. ඔයාගේ ටියුට් එකේ උතිය අවසන් පිටුව පෙළලා පිටුව අංක 20. ඒ කියන්නේ මේ නිබන්ධන දෙකක එකතුවක් නෙදී. දෙවෙනි අනුමාතෘකාව සාකච්ඡා කරද්දී අපි
දෙවෙනි කොටසේ පිටු අංක 20 අගම පිටුවේ මම මේ ඊතල සටහන උගන්වනවා මුතේ බලන්න. මෙතන දිශාව දක්වන ඊතල සටහන. 1.50,000 සිතියමේ තියෙන ඊතල සටහන මම ඕගොල්ලන්ට උගන්වනවා වෙනම. නමුත් මේ කියන්නේ ඒක නෙමෙයි පුතේ. 1.50,000 සිතියමේ ඊතල සටහනේ ඉගෙන ගන්න බොහෝ කරුණු තියෙනවා. ආවට ගියාට කතා කරන එකක් නෙමෙයි මුතිය. මේ 1.50,000 සිතියමේ බොහෝ දේවල් තියෙනවා කතා කරන්න. ඒ ඊතල සටහන පිළිබඳව අපි ඉදිරියේදී සාකච්ඡා කරනවා. හරිද? 1.50,000 සිතියමේ තියෙන ඊතල සටහන පිළිබඳව. ඔයගොල්ලෝ පාඩම සැලසුම් කරලා තියෙන උදේ ඊටාම ක්‍රමානුකූලව. ආවට ගියාට නෙමෙයි. යම්කිසි සැලැස්මක් ඇතුව තමයි සැලසුම් කරලා තියෙන්නේ. මේක ඉදිරියේදී මේ ටික කොහොමද වෙන්න ඕන ළමයට මේක තේරෙයිද කොහොමද උගන්වන්න ඕනේ ඒ වගේ ඉදිරියේදී උදේ ඕගොල්ලෝ ප්‍රස්තාර කඩදාසිය චුට්ටක් ලෑස්ති කරලා තියාගන්න පුංචි පාඩම් කොටසක් තියෙනවා උදේ අපිට ප්‍රස්තාර කඩදාසියක් ඕනේ ඒ ප්‍රස්තාර කඩදාසියක් කොහොම බය වෙන්න එපා ප්‍රස්තාර අඳින්න නෙමෙයි යම් කටයුත්තක් පහසු කරගන්න ප්‍රස්තාර කඩදාසියක් ළඟ තියාගන්න එක ඕන වෙනවා හරිද ඉතින් ඒ නිසා ප්‍රස්තාර කඩදාසියක් ළඟ තියාගන්න කියන කාරණාව ඔබට මතක් කරනවා එතකොට දිශාව මේ දිශාව ඕගොල්ලෝ දැකලා තියෙනවනේ ඔය සමහර පොත්පත්වල දානු මම ඔයාලට පෙන්නන සිතියම් පොතකින් මේ තියෙන පොතේ තවත් සිතියම් පොතක් වෙනත් වර්ගයේ සිතියම් පොත මේ සිතියම් පොතේ බලමු අපි දිශාව දක්වලාද කියලා දැන් මේකේ දිශාව දක්වලා නැහැ පුතේ මේ සිතියමේ දිශාව දක්වලා නැහැ. මේ ලොකු සිතියමේ පුතේ දිශාව දක්වලා නැහැ. හරි. මේ කිසිම සිතියමක දිශාව දක්වලා නැහැ. එහෙනම් මේක මොන සිතියමක්ද? මේ සිතියම් පොත අර මං කිව්වා වගේ සිතියම් පොත මොනවද? අංග විකල සිතියම් සහිත සිතියම් පොත. හරිද? සම්පූර්ණ සිතියමක් නෙවෙයි සිතියමක් නම් උදේ දිශාව දක්වන්න ඕනේ. අපි බලමු එහෙම සිතියමක් තියනවද කියලා. ඕගොල්ලෝ මම කලින් පෙන්නපු සිතියම් පොතේ එහෙම දිශාව දක්වලා නැහැ මොකද? එහෙම දිශාව දක්වලා නැහැ. ඒ නිසා මේ සිතියම් පොත්වල අඩුපාඩු තියෙනවා. අපි බලමු තව එකක්. උදේ ලංකාවේ දැනට තියෙන හොඳම සිතියම් පොත මේකනේ. ලංකාවේ දැනට තියෙන හොඳම සිතියම් පොත ඒක. දැන් ඒකේ සිතියම් වල පොතේ දිශාව දක්වලා නැහැ. උතුරු දිශාව හොයාගන්න බෑනේ එහෙම වුණාම. ඒ නිසා මේ සිතියම් පොතේ උදේ සිතියම් වල අඩුපාඩුකම් තියෙනවා. මේවා උදේ අර යම්කිසි දෙයක් හොයාගන්න හදපු සිතියම් පොත්නේ. ඒ වගාවේ ව්‍යාප්තිය, ලෝකේ නගර, ලංකාවේ නගර එහෙම හොයාගන්න හදපු නිසා උදේ මේවා එහෙම දිශාව දක්වන්න සිතියමක මූලිකාංග පෙන්වන්න එහෙම උත්සාහවන්ත වෙලා නැහැ. එකම සිතියමක උදේ දිශාව දක්වලා නැහැ. ඉතින් ඒ නිසා
මේවා ආදර්ශ සිතියම් පමණයි. මේවා මේ අර හරියටම හදපු සිතියන් නෙවෙයි. මේ එක සිතියමකවත් දිශාව දක්වලා නැහැ. දිශාව තියා පරිමාණයක්වත් දක්වලා නැහැ. නිසා සිතියම් වල මේ සිතියම් වල අඩුපාඩුකම් තියෙනවා. right. එහෙනම් මම වාට කියවුවේ දිශාව තියෙන්න ඕනේ. දිශාව සාමාන්‍යයෙන් දක්වන්නේ කොතනද? දිශාව දක්වන්නේ උදේ මෙන්න මෙතන. එක්ක සිතියමේ පහලින් අර 1.50 සිතියමේ වගේ. එහෙම නැත්නම් උදේ දිශාව දක්වන්නේ මම ඕගොල්ලන්ගේ සිතියමේ ඇන්දේ. මෙන්න මෙතනින් තමයි දිශාව දක්වන්නේ. දිශාව දක්වනකොට එක්ක ඌ අකුර දානවා ඊතලයට උඩින්. එහෙම නැත්නම් උදේ එන්න අකුර දානවා ඊතලයට උඩින්. ඉතින් ගොඩාක් අය එන්න අකුර තමයි ඊතලයට උඩින් දක්වන්නේ. 1.50 සිතියම් වල ඊතල සටහන උදේ මෙන්න මෙහෙම තියෙනවා. දිශාව දක්වලා තියෙන ඕන උතනේ. හරිද? ඉතින් 1.50 කියලා කියන්නේ සුවිශේෂී සිතියම් වර්ගයක්. ඒ සිතියම් වර්ගය 90 උතේ දිශාව දක්වන්න පුළුවන් පල්ලෙහෙන් ඒ විදිහට. ඉතින් සමහර සිතියම් වල මේ විදිහට දිශාව දැක්වීම සිද්ධ කරන්න පුළුවන්. ඉතින් ඒ නිසා උතේ ඔය ආකාර දෙකකින් තමයි එක්ක මේ ඊතල සටහනෙන් දිශාව දක්වන්න පුළුවන්. එහෙම නැත්නම් මේ ආකාරයෙන් දිශාව දක්වන්න පුළුවන්. කොහොමද උදේ මෙතනයි තමයි දිශාව දක්වන්න පුළුවන් හැකියාව තියෙන්නේ. වෙන කිසිදු ස්ථානයක දිශාව දක්වන්න බෑ. මෙහි දාන්නත් බෑ, මෙහි දාන්නත් බෑ, මෙහි දාන්නත් බෑ. දිශාව දක්වන්න පුළුවන් ওই ස්ථාන දෙකේ පමණයි. right. පහලින් ලියන්න. සිතියමක දිශාව ප්‍රධාන මූලිකාංගයකි. සිතියමක දිශාව ප්‍රධාන මූලිකාංගයකි. ප්‍රධාන මූලිකාංගයකි. දකුණු පස ඉහළ කෙළවර ඊතලයක් යොදා ඌ අක්ෂරය හෝ එන් අක්ෂරය යොදා දිශාව පෙන්වීම සිදු කරයි. දිශාව පෙන්වීම සිදු කරයි. දිශාව පෙන්වීම සිදු කරයි. එසේත් නැතහොත් 1.50 සිතියමේ දැක්වෙන ආකාරයට 1.50 සිතියමේ දැක්වෙන ආකාරයට ඊතල සටහනකින් පහළ වටතීරුවේ දිශාව දැක්වීම සිදු කරයි.
එකට 50000 සිටීමේ දිශාව පිළිබඳව එකට 50000 සිටීමේ දිශාව පිළිබඳව එකට 50000 සිටීමේ දිශාව පිළිබඳව ඉදිරියේදී කරුණු අධ්‍යයනය කෙරේ. ඉදිරියේදී කරුණු අධ්‍යයනය කෙරේ. ඉදිරියේදී කරුණු අධ්‍යයනය කෙරේ. ඉදිරියේදී කරුණු අධ්‍යයනය කෙරේ. හරිද? අපි ඊළඟට බලමු අනුමාත්‍රිකාව ගන්න පරිමාණය. අනුමාත්‍රිකාව ගන්න පරිමාණය. 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 පුතේ පරිමාණය ගැන කියන්න කලින් මම මේ කාරණාව ඔයගොල්ලන්ට කියන්න හොඳට අහගන්න. මෙතන ඉන්න ළමයි ටික මෙතන ඉන්න ළමයි 24 දෙනා අනාගතයේ දවසක නීතිඥයෙක්, රාජ්‍ය පාසල් ගුරුවරයෙක්, ඩිසයිනර් කෙනෙක්, ග්‍රැෆික් ඩිසයිනර් කෙනෙක්, ආකිටෙක්චර් කෙනෙක් විවිධාකාර තැන්වලට පුතේ එන්න පුළුවන්. විවිධාකාර තැන්වලට එන්න පුළුවන්. ඒ විවිධාකාර තැන්වලට එනකොට ඕගොල්ලන්ට උතේ ඒ තැන්වලට එන්න ප්‍රධානම කාරණාවක් තියෙනවා නැති කරගන්න ඕන. ප්‍රධානම කාරණාව තියෙන උතේ නැති කරගන්න. මොකද්ද නැති කරගන්න ඕනේ? බය. බය කියන කාරණාවත් එක්ක උතේ වැඩක් කරන්න බෑ. බය කියන එකත් එක්ක බොහෝ දේවල් බැරි වෙනවා. බොහෝ දේවල් අසාර්ථක වෙනවා. පුතේ මයික් එක ඔන් කරලා ඉන්න එක්කෙනා මියුට් කරන්න. රයිට්? බය කියන එක නිසා උතේ බොහෝ දේවල් බැරි වෙනවා, අමාරුයි. ඒ සමහර ක්‍රිකට් ක්‍රීඩකයෝ විකට් 3-4ක් ගියාම මැච් එක පුතේ බය වෙනවා ඒගොල්ලෝ. ඊට පස්සේ ගහන්නේ නේ. මේ ලේසි බෝලයක් ආවත් පුතේ අල්ලනවා. ඕගොල්ලන්ට මතක ඇති අරවින්දද සිල්වා 1996 හිටියේ නෑනේ. 1996 පුතේ මැච් එකක් තිබුණා. ඒ මැච් එක තිබුණේ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර. මට ඒ දවස්වල වයස අවුරුදු 11ක් විතර වෙනවා. අපි මැච් එක බැලුවා. මට අදටත් මේ මැච් එක මතකයි පුතේ. ඒක ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ ස්වර්ණමය දවසක්. සහ ඉන්දීය ක්‍රිකට් ඉතිහාසයේ මම කියන උදේ කළු පැල්ලමක් සහිත දවසක්. පළවෙනිට ක්‍රීඩා කරන්න ආවි උතේ රොමේෂ් කළුවිතාරණ සහ සනත් ජයසූරිය. දෙන්න
ජවගල් ශ්‍රීනාත්ගේ පන්දු දෙකකට අවුට් වෙලා යනවා. ඉන්දියාව ඔල්වරසන් දිනෝ උදේ දැන් අන්න හරි දැන් අපි දිනුම් කියලා හිතාගෙන මොකද ජයසූරිය කියලා කියන්නේ ඒ දවස්වල හොඳ බැටිං. ජයසූරියට ඉන්දියාව පුදුමාකාර භීතියක් දැක්වුවා. ජවගල් ශ්‍රීනාත් කොහොම හරි කරලා මේ දෙන්නව ගලවනවා. ඔය අතරේ උදේ තව විකට් එකක් යනවා ගුරුසිංහත් යනවා. දැන් 3යි. ඔය අතරේ මං හිතන්නේ තව එකක් ගියා 4යි. මට මතක නැහැ ගිය විකට් එක. ගුරා කොහොම හරි ගියා. ඊට පස්සේ උදේ විකට් 4ක් ගිහලා ඉන්න වෙලාවේ තමයි අරවින්ද ප්ලේ කර කර හිටියේ. අරවින්ද මැදට ඇවිල්ලා හොඳට සෙල්ලම් කර කර හිටියා. අරවින්ද පුතේ අරගොල්ලෝ මේ මොන බෝලස් දාලා කියලා පුතේ බැලුවේ නෑ. නිරාගෙන ගියා. හරිද? අරවින්ද කියන පිටිකරුවට පුතේ බෝලස්ලා අදාළම නෑ. එයා ලෝකෙ ගහපු නැති පුතේ බෝලස් කෙනෙක් නේ. බ්‍රෙඩ් ලී කියලා බෝල කෙනෙක් හිටියා පුතේ. එයාට හොඳටම නිලුව බැටා තමයි මම හිතන්නේ අරවින්ද සිල්වා. ඒ වගේ උන්ටි වසීම් අක්‍රම හිටියා. එයාට හොඳටම නෙළුව බැටේ තමයි අරවින්ද කියලා කියන්නේ. ලංකා ඉතිහාසයේ හිටපු හොඳම පිටිකරු. මෙයා මුතේ ගහලා කොහොම හරි කරලා අර බීතිය කියන එක යට තිබුණෙම නෑ. ගණන් ගන්න උදේ අර දැන් නම් එන අය මෙහෙම ගාඩ් එකකුත් දානවනේ. එයාගේ හෙල්මට් එකේ ගාඩ් එකක්වත් නෑ උදා. එයා ෆාස්ට් බෝලර්ස්ලට ගහන්නේ එහෙමම තමයි. හරි ඒ තරම් බීතියක් කියන එක එයා ගාව තිබුණේ නෑ උදේ. එයා එදා ඇවිල්ලා ලකුණු 64ක් හෝ 67ක් ගැහුවා උදා. ගැහුවේ අඩුම බෝල සංඛ්‍යාව තමයි 47කට. 50 ගැහුවේ පුතේ බෝල 31කට වගේ 50 ගැහුවේ. ඊට පස්සේ උදේ හෂාන් රොෂාන් වගේ පිටිකරුවන් ඇවිල්ලා ටික පාර්ට්නර්ෂිප් දාලා මැච් එක ලකුණු 250කට විතර ගෙනිච්චා. ලකුණු 250කට විතර ගෙනිච්චා උදේ වැටිච්ච අවස්ථාවක බීතිය කියන එක අයින් කරලා ගහපු නිසා තමයි එදා දින්නේ. එදා ඉන්දීය ප්‍රේක්ෂකයන්ට උදේ බලාගෙන ඉන්න බැරුව බෝතල් දානවා පිට්ටනිය ගිනි තියනවා ඒක මහා විලි ලැජ්ජාවක් ඉන්දියාවේ ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ගෙවල් ගිනි තියනවා. අපෙන් කෑවොත් ඉන්දියාවේ ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ගෙවල් ගිනි තියනවා. හරිද? ඉතින් ඒ නිසා ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ ස්වර්ණමය දවසක් පුතේ එදා උදා වුණේ බය කියන එක නැති පිටිකරුවෙක් නිසා. බය කියන එක ගෑවිලාවත් නෑ. බය කියන එකත් එක උතේ ඉගෙන ගන්න බෑ. ඒ සමහර ළමයින්ට උතේ ප්‍රශ්නයක් තියෙනවා. අනේ සර් ඒක අමාරුද දන්නේ නේ. අනේ සර් ඒක ටිකක් අමාරුයි සර්. ඒක අමාරුයි කියන වචනේ උතේ පැල්පදියම් කරගත්ත අයට ඉගෙන ගන්නවා කියන එක අමාරු වැඩක්. බය කියන එකත් එක ඉගෙන ගන්න බෑ උතේ. ඉගෙන ගන්න එක ජීවත් වෙනවා. මම මේ කියන්නේ මෙහෙම එකක්. වරද්දක් කරන්න තියෙන බය නෙමෙයි පුතේ. ලැජ්ජා බය තියෙන්නේ බෑ. හැබැයි එඩිතරකම තියෙන්න ඕනේ ජීවිතයේ ජයග්‍රහණයක. පොතක තියෙන කරුණක් දිහා බලලා බුදු අම්මෝ කියලා බය වෙනවනම් අපි කොහොමද උතේ ජයග්‍රහණයක් ලබා ගන්නේ? ඒ නිසා මතක තියාගන්න ජයග්‍රහණයක් ලබා ගන්න ඕනේ නම් බය කියන එක පැත්තකින් තියන්න. බය කියන එක පැත්තකින් තිබ්බොත් ඕගොල්ලන්ට ජයග්‍රහණය කරන්න අමාරු නෑ උදේ. දැන් මේක ඕගොල්ලන්ගේ හිතේ හදන එකයි අමාරු. ඕගොල්ලෝ පුරුදු වෙච්ච විදිහක් තියෙනවනේ. හරි. ඒ නිසා කැම්පස් යන්න ඉන්න අය කම්මැලි නෑ වගේම බයත් නෑ. ඉගෙන ගන්න කරුණු වලට බය නෑ. ගහමරා ගන්න නම් උදේ බය වෙන්න. හොඳේ. ගහමරා ගන්න බය වෙන්න, රණ්ඩු වෙන්න බය වෙන්න. හැබැයි ඉගෙන ගන්න බය වෙන්න එපා. ඉගෙන ගන්න කරුණු වලට බය වෙන්න එපා. හරි. ඔය සමහර ළමයි ඉන්නවා උදේ ඒගොල්ලෝ පුරුදු කරන්නේ රණ්ඩුව. නේ? ගෙදර ඉන්නකොට අක්කත් එක්ක හරි අයියත් එක්ක හරි වලියක් දාගන්න එක ජොලියක් කරගත්ත සමහර අය ඉන්නවනේ. පුරුද්දක් කරගත්ත අය. ඒක උදේ අර ඒක පුරුද්දක් නේ. නරක පුරුදු නිසා සමහර වෙලාවට සමගිය නැති වෙනවා. දියුණුව අඩාල වෙනවා. අපි හොඳ පුරුදු හදන්න ඕන. පොතක් කියවන එක හොඳ පුරුද්දක්. ඒ වගේම නිතරම යහපත් දෙයක නිරත වෙන එක හොඳ පුරුද්දක්. ඒ නිසා උදේ මම මේ පොඩි අවවාදයක් දුන්නේ. ඕගොල්ලන්ගේ ජීවිතේ සරස ගන්න ඕනේ නම්
ඕගොල්ලන්ගේ ජීවිතේ ඉස්සරහට යන්න ඕන උදේ බය කියන එක පැත්තකින් තියන්න. මම ඒකට හේතුව කියන්න. ඔයාලා හිතන්න උදේ අර කූඹියෝ කියලා නාට්‍යයක් තියෙන. කූඹියෝ කියලා නාට්‍යයක් කියව උදේ හොඳ ඔයා මේ YouTube එකේ බලන්න මේ කූඹියෝ කියන නාට්‍යයේ ඉන්න ජෙහාන් කියලා චරිතයක්. මේ ජෙහාන් විශ්වවිද්‍යාල කතිකාචාර්යවරයෙක්. එයාගේ නම දුමිදු දොඩන්තැන්න. දුමිදු දොඩන්තැන්න. දුමිදු මට වඩා සීනියර්. මම ෆස්ට් ඉයර් ඉන්නකොට එයා third year වගේ හිටියේ. ඔය කාමට රැග් කළා. මට හොඳට මතකයි. එතනදී දුමිදු අද විශ්වවිද්‍යාල කතිකාචාර්යවරයෙක් වුණාට එයා O level අසමත් වෙච්ච කෙනෙක්. O level අසමත් වෙච්ච කෙනෙක්. විශ්වවිද්‍යාලේ ඉන්න උදේ සමහර මහාචාර්යවරු පළවෙනි වතාවේ O level අසමත්. O level අසමත් කියන්නේ ගණන් ෆේල් හරි සිංහල ප්‍රතිඵල අඩුයි කියන එක නෙවෙයි. ඒකෙන් ළමයෙක්ගේ දක්ෂතාවය තීරණය කරන්න බෑ. ගණන් ෆේල් කියලා කියන එකෙන් ළමයා මෝඩෙක් කියලා කියන්න බෑ උදා. ඒ නිසා කවුරු හරි හිතන් ඉන්නවා නම් මට ගණන් වලට S එකක් තියෙන කැම්පස් හීන කියලා. එහෙම අයට මට කියන්න දෙන ඕගොල්ලෝ බයයි කියන එක. හරි. ඒ බය පැත්තකින් තියලා උතේ ඉගෙන ගන්න. බය පැත්තකින් තියලා. මොකද ඕගොල්ලන්ට මේ වෙලාවේ ජියෝග්‍රැෆි උගන්වන ප්‍රගීසරුත් ගණන් වලට ගත්තේ S එකක්. පළවෙනි වතාවේ ගණන් වලට S එකක් පුතේ. ඒ නිසා මේ ගණන් වලට ගන්න S එක මත එයාගේ දක්ෂතාවය තීරණය වෙන්නේ. අපි ලියුව O level paper එක උති ගොඩක් අමාරු වුණා. මම හිතුව ප්‍රශ්න ආවේ නේ. මම සැලසුම් කරන් ගිය ප්‍රශ්න නෙමෙයි විභාගෙ තිබුණේ. විභාගේ සර්වර් දුන්න අනුමාන ආවේ නේ. ඉතින් ඒ වෙලාවේ උදේ මම පුරුදු වෙලා ගිය පාඩම් ටික නෙමෙයි න්යාවේ. ඒ පුරුදු වෙලා ගිය පාඩම් ටිකෙන් තමයි ඔහොම හරි ගොඩයි. පුරුදු වෙලා ගිය පාඩම් ටික ආවනම් ඒ එකක් එන්න ඉඩ තිබ්බා. අපි සාමාන්‍යයෙන් ගණන් කරන්නේ එහෙමනේ. සැලසුම් කරන් යනවා මේ ටික එයි කියලා. ඒ ටික ආවේ නැත්නම් මොනව කරන්නේ? නේ? ඉතින් ඒ නිසා උති මම දැනන් හිටියා මම ගණන් සම්බන්ධයෙන් දක්ෂයි. නමුත් ඒ වෙලාවේදී ඇතිවෙච්ච පේපර්ස් කිරීමේ දුර්වලතාවය, අඩුවෙන් පේපර්ස් කිරීම, ගැටලු පිළිබඳව තිබ්බ අනවබෝධය, සමහර පාඩම් වලට තිබ්බ අකමැත්ත නිසා ඒවා මගහැරීම, ඒ නිසා තමයි සමහර ප්‍රතිඵල උතේ අඩු වෙන්නේ. ඒ නිසා මම ඕගොල්ලන්ට කියනවා මග හරින්න එපා. අත් හරින්න එපා. බය කියන එක ඇඟට ගන්න එපා. පරිමාණය. උතේ පරිමාණය කියන්නේ මේ වගේ එකක්. හරි බය වෙලා ඉගෙන ගන්න පුළුවන් එකක් නෙවෙයි පරිමාණය කියන්නේ. මේ බලන්න. සිතියමක සෙන්ටිමීටර් දෙකකින් 2 centimeters. හරි. සෙන්ටිමීටර් දෙකකින්. සෙන්ටිමීටර් දෙකකින් භූමියේ කිලෝමීටර එකක් නිරූපණය වෙනවා. දැන් මේක උතේ පරිමාණයක් නේ. මොකක්ද මේක? පරිමාණය. පරිමාණයක් කියන්නේ මොකක්ද? සැබෑ ලෝකයේ තියෙන විශාල ප්‍රමාණයක් කඩදාසියක් මතට කුඩා කරන එක. කඩදාසි තලයක් මතදී කුඩා කරලා පෙන්නන එක. කිලෝමීටර එකක විශාල ප්‍රදේශයක් සිටියේ මේ සෙන්ටිමීටර දෙකකින් පෙන්නනවා නම් උදේ ඒක කුඩා කිරීමක් නෙමෙයිද? ඒක පරිමාණයක්. අපි ඒකට කියන පරිමාණයක්. හරිද? පරිමාණයක් අරගෙන ඇඳගන්න. හරි. එතකොට 2 සෙන්ටිමීටර දෙක උදේ කිලෝමීටර එකක්. මම ඔයාගෙන් ප්‍රශ්නයක් අහනවා. කියන්න බාන උත්තරේ. කිලෝමීටර එකකට මීටර කීයද? චැට් එකේ දාන්න බෑ. කිලෝමීටර එකකට සෙන්ටිමීටර කීයද? sorry සෙන්ටිමීටර නෙමෙයි මීටර. කිලෝමීටර එකකට මීටර කීයද? 1000යි. යශෝදා පෙරේරා දානවා. යශෝදා දානවා 1000යි. ඔෂාදි දානවා 1000යි. යශෝදා සිහත් දානවා මීටර 1000යි. එහෙනම් උදේ ඒ උත්තරය හරිනේ. කිලෝමීටර් එකක් සමානයි 1000යි මීටර. හරිනේ. මලීෂා දානවා 1000යි. තාම හොඳයි.
දැන් මේ උත්තරේ හරිනේ. දැන් ඕකට බය වෙච්ච ළමයි නැද්ද? මේ වෙලාවේ බය වෙච්ච ළමයි නැද්ද? කිලෝමීටර එකකට මීටර දන්නවා නම් අපි පන්තිනවද සර් කියලා එහෙම හිතන ළමයි ඉන්නවනේ පුතේ. ඉන්නවා. හරි. ඉන්නවා. මම තව පුංචි කාරණාවක් කියනවා උදේ. A level එන සමහර ළමයි පුතා A level එන සමහර ළමයි හිතන් ඉන්නවා පන්ති ඇවිල්ලා පුතේ සමහර අය හිතන් ඉන්නවා නිකන් අර S3ක් තිබ්බොත් ඇති C3ක් තිබ්බොත් ඇති මම යනවා කොතලාවල මම යනවා පිටරට ඒ වගේ අයිඩියාස් වල ඉන්නවා. ඒ වගේ අයිඩියාස් වල ඉන්න ළමයින් මම කියන උදේ මම වීඩියෝ එකක් දැම්මා ජීවිතයේ දිනන සැලසුම කියලා වීඩියෝ එකක් අප්ලෝඩ් කළා ඉන්ටර්නෙට් එකට. ඒකේ බලන්න උදේ ජීවිතයේ දිනන සැලසුම කියන වීඩියෝ එකේ බලන්න මම ඕගොල්ලන්ට කියලා දීලා තියෙනවා කොහොමද ජීවිතේ දිනන්නේ සමහර දේවල් පුතේ ඔය හිතන තරම් ලේසි නෑ කියලා. හරිද? ඒ කියන්නේ සමහර දේවල් සමහර අය හිතනවා ඇමරිකාවේ යන එක තමයි ජීවිතේ දිනන්න පුළුවන් මාර්ගය කියලා. ඇමරිකාවෙත් යාචකයෝ ඉන්නවා. ලංකාවෙත් ඉන්නවා. බ්‍රිතාන්‍යෙත් යාචකයෝ ඉන්නවා. සිංගප්පූරුවෙත් යාචකයෝ ඉන්නවා. යාචකයෝ නැති රටක් නැහැ. හරිද? ජීවිතයේ දිනන උතේ ලංකාවද බ්‍රිතාන්‍යද ඇමරිකාවද කියන එක අදාළ නැහැ. ලංකාවේ ඉඳලා ජීවිතයේ දිනපු මිනිස්සු නැද්ද? ඉන්නවා. ඉතින් ඒ නිසා උදේ මතක තියාගන්න ජීවිතයේ දිනන්න ඕනේ ටැලන්ට්ස්, දක්ෂතාවයන්, හැකියාවන්. එතකොට දැන් කිලෝමීටර එකකට මීටර 1000යි කියලා ඔයගොල්ලෝ දන්නවනේ. ඔය වගේ පුංචි දේවල් වල බය වෙන්න එපා. හරි. රයිට්. මට එහෙනම් කියන්න උදේ මීටර 1000කට සෙන්ටිමීටර කීයද? මීටර 1000කට සෙන්ටිමීටර කීයද? මීටර 1000කට සෙන්ටිමීටර කීයද? දාන බාන් chat එකේ මීටර 1000කට සෙන්ටිමීටර කීයද? කිලෝමීටර එකක් යශෝදරා දානවා උදේ ලක්ෂයයි කියලා ඔෂාදි දානවා ලක්ෂයයි කියලා. යශෝදරා හැබැයි ඒක හරියටම දැම්මා සෙන්ටිමීටර ලක්ෂයයි කියලා cm කියලා දැම්මා. ලක්ෂයයිද? ලක්ෂය කියන උත්තරය හරිද? මීටර 1000කට සෙන්ටිමීටර ලක්ෂයක් තියනවලු. මීටර 1000කට සෙන්ටිමීටර ලක්ෂයක් තියනවලු. හරිද ඒක? අනිත් අය දාන්න බෑ තව දන්නේ නැහැ. නෙත්මිනි විජේකෝන් අපේ දුව දානවා ලක්ෂයයි කියලා. ඒගොල්ලෝ කියන උත්තර හරිද? පුතේ හරිනේ. මීටර එකකට සෙන්ටිමීටර කීයද? 100යි. මීටර එකකට සෙන්ටිමීටර 100යි. එතන උදේ මීටර එකකට සෙන්ටිමීටර 100යි නම් සෙන්ටිමීටර 100යි නම් සෙන්ටිමීටර 100 1000න් වැඩි කරාම ලක්ෂයයි නෙවෙයිද? සෙන්ටිමීටර 100 ලක්ෂයෙන් වැඩි 1000න් වැඩි කරාම ලක්ෂයයිනේ. පැහැදිලිද? එහෙනම් උදේ මීටර 100 මීටර 1000කට සෙන්ටිමීටර ලක්ෂයක් තියෙනවා. ඒ නිසා ඒ දරුවෝ ටික හරි. උතී ඔය වගේ පොඩි නිකන් අර එහෙම සාමාන්‍ය දැනීමක් ඔළුවේ තියෙන්න ඕන. නිකමට අහන්න. මේක ගොඩක් අය උත්තරේ කියන්නේ නැහැ උගා. මේ දන්න එකක් හොඳේ. මේ දන්න පොඩි කාරණා කීපයක් මේ අපිට වැදගත් වෙයි කියලා හිතන කාරණා කීපයක් කියන්නේ. සෙන්ටිමීටර එකකට උතේ මිලිමීටර කීයද? සෙන්ටිමීටර එකකට මිලිමීටර කීයක් තියෙනවද? යශෝදරා දානවා ඉතින් හරි දක්ෂ දරුවෙක් වගේ පේන්නේ මිලිමීටර 10යි. හරි. සෙන්ටිමීටර එකකට මිලිමීටර 10යි. ඔයාගේ අඩි රූල අරගෙන මිලිමීටර හොයාගන්න පුළුවන්. මේ වගේ පුංචි කාරණා ගැන තියෙන අවබෝධය ඉතාම පැහැදිලි වෙන්න ඕන. හරිද? ඉතින් ඒ නිසා දැන් තව එකක් කියනවා. දැන් සමහර ළමයි හිතනවා උදේ ආර්ට්ස් කරන්නේ අපි ආර්ට්ස් කර අපි ගණන් කරන්නේ අපි ගණන් වලට බයයි. අපිට ගණන් බෑ. එහෙම මානසිකත්වයක ඉන්නේ පාපුතේ. හරිද? එහෙම මානසිකත්වයක් ඉන්නවා. අපි ගණන් වලට අකමැතිත් නෙමෙයි. අපි ආර්ට්ස් වලට වඩා කැමති. අපි ගණන් වලට අකමැති නේ. අපි ආර්ට්ස් වලට කැමති. දැන් ඕගොල්ලෝ හිතනෝද ජියෝග්‍රැෆි හරි මොනවා හරි විෂයක් කරලා
ඕගොල්ලෝ නීතිවේදයේ හැදෑරුවත්, ඕගොල්ලෝ ඩිසයිනර් කෙනෙක් වුණත්, ඕගොල්ලෝ ආකිටෙක්චර් කෙනෙක් වුණත්, ඊළඟට GIS ක්‍රියේටර් කෙනෙක් වුණත්, ඊළඟට ඕගොල්ලෝ වෙන යම් රැකියාවක් කළත්, දිසාපති කෙනෙක් වුණත්, විදුහල්පතිවරයෙක් වුණත්, කලාප අධ්‍යක්ෂ කෙනෙක් වුණත්, ප්‍රාදේශීය ලේකම්වරයෙක් වුණත්, ඔයාට ගණන් ඕන වෙන්නේ නැද්ද? ඔයාට ගණන් ඕන වෙනවා. ගණන් නැතුව උති අඩුම ගානේ කඩේකට ගිහිල්ලා බඩු ටිකක් ගන්න පුළුවන්ද? එසක් ගණන් වැදගත් නේ. එසක් ගණන් වල බය වෙලා හරියන්නේ. ගණන් දන්නවා කියලා කියන්නේ උති යම්කිසි බුද්ධියක් තියෙනවා කියන එකනේ. යම් බුද්ධියක් තියෙනවා. හරිද? ඒ නිසා ගණන් වලට බය වෙන්න එපා. ඉලක්කම් වලට බය වෙන්න එපා. ඒ කාරණාව මතක් කරගන්න ඕනේ. නැත්නම් මේ ළමයි සමහර අය එන බයෙන් ඉන්නේ. අපිට ගණන් බැරි කමක් නෑ. අපිට ගණන් වලට තියෙන උති චූටි අපි වඩා කැමති ආර්ට්ස් වලට කියන හැඟීම. ඒක තියන්න. ගණන් දෙයක් අහන්න හම්බුනොත් ඒක අහන්න නැතුව ඉන්න එපා උතේ. ගණන් කියන එක ජීවිතේ හැමදාම ඕන එක. ඒක ඒ ලෙවල් වල විතර නෙමෙයි. කැම්පස් ගියාම ඊළඟට රස්සාවක් කරනකොට ජීවිතේ හැමදාම ඕන වෙනවනේ. නේද? දවසක කාලයක ගිහිලා පොඩි කෙනෙක් ඇහුවොත් එහෙම. ඔය අය නෙමෙයි. ඇහුවොත් එහෙම. හරි. එහෙනම් උදේ පරිමාණය කියන්නේ මොකක්ද? පරිමාණය කියලා කියන්නේ විශාල දෙයක් හකුලවල දක්වන ක්‍රමවේදයක්. සිතියම් හදන්නේ උදේ සිතියම් හදන්නේ පරිමාණය කුඩා කරලා. පරිමාණුකූලව තමයි සිතියමක් හදන්නේ. ඒ නිසා සැබෑ ලෝකයේ තියෙන විශාල ඉඩකඩ ප්‍රමාණයක්, සැබෑ ලෝකයේ තියෙන විශාල ඉඩකඩ ප්‍රමාණයක් උදේ හකුලුවා දක්වන එක තමයි අපි පරිමාණුකූලව සිද්ධ කරන්නේ. එහෙනම් දැන් අපි ලංකාවේ උදේ විශාලත්වය කොච්චරද? 65,610 වර්ග කිලෝමීටර. වර්ග කිලෝමීටර 65,610යි. දැන් මේක කඩදාසියක දක්වන්න පුළුවන්ද මං අහන්නේ? මේක කඩදාසියක දක්වන්න බෑ. මේක කඩදාසියක දක්වන්න බැරි හින්දා මොකද කරන්න ඕනේ? පරිමාණයක් ඕනේ. අන්න පරිමාණයක් ඕන නිසා තමයි අපි 150,000 සිතියම් හදනකොට පරිමාණයක් අරගෙන තියෙන්නේ. එතකොට අපි මේ තියෙන ප්‍රමාණය දක්වන්නේ 2 cm සමානයි 1 km කියන පරිමාණය. සිතියමේ සෙන්ටිමීටර 2කින් සැබෑ ලෝකයේ කිලෝමීටර 1ක් නිරූපණය කරනවා. හරි. හැබැයි වර්ග කිලෝමීටර 1ක් හොනේ. එහෙමයි කිලෝමීටර 1ක්. එතකොට ලංකාවේ උදේ දිග පළල කීයද? How many kilometers? ලංකාවේ දිග උදේ 432යි. ලංකාවේ දිග 432යි. ලංකාවේ පළල කීයද? 224යි. හරි. පේදුරු තුඩුවේ සිට දෙවුන්දර තුඩුව දක්වා කොළඹ ඉඳලා සංගමන් කන්ද තුඩුව දක්වා තමයි ලංකාවේ දිග පළල ගන්න එක. එතකොට මේ කියන ආකාරය අනුව මේ අර කලින් කිව්ව පරිමාණය අනුව 2 cm සමානයි 1 km කියන පරිමාණය අනුව අපිට සිතියමක් හදන්න ගියොත් කොච්චර සෙන්ටිමීටර ප්‍රමාණයක් ඕන වෙනවද? එහෙනම් උදේ මේ 432 වැඩි කරන්න ඕනේ දෙකකින්. 432 දෙකකින් වැඩි කරාම කීයද? 864යි. සම්පූර්ණ සිතියමක් හදන්න මේ පරිමාණයට අනුව සෙන්ටිමීටර 864ක් ඕනේ දිග අතට, පළල අතට ඕනේ 448. සෙන්ටිමීටර 448ක් දිග සිතියමක්. සෙන්ටිමීටර 448ක් සිතියම පළලයි, සෙන්ටිමීටර 864ක් සිතියම උසයි. දැන් මෙහෙම සිතියමක් හැදුවොත් ගෙදර තියාගන්න පුළුවන්ද? මෙහෙම සිතියමක් හැදුවොත් ගෙදර තියාගන්න පුළුවන්ද? බෑ, ගෙදර තියාගන්න බෑ. ඇයි? යකඩෝ මේක මීටර කීයක් දිගයිද? මීටර 8.64. මීටර 8.64. ඒ කියන්නේ අඩි 24කට වැඩි උතක්. අඩි 24ක සිතියමක් ගෙදර තියාගන්න පුළුවන්ද? මොන පිස්සුවක් දෙයක? හරි. ඊළඟට පළල කොච්චරද? පළල මීටර 4.48ක් වෙනවා. මේ පරිමාණයෙන් සිතියමක් හැදුවා. හරි උදේ. එතකොට ඒ නිසා උදේ මොකද කළා තියෙන්නේ? 150,000 සිතියම හදනකොට සිතියම් කෑලි කෑලි හදලා. පරිහරණයේ පහසුව සඳහා සිතියම් කෑලි කෑලි හදලා. මම ඔයාලට ඒ වගේ සිතියම් කොටස් 5ක් පෙන්නන්නම්.
මේ තියෙන උතේ ලංකාවේ කෑල්ල. ලංකාවේ කෑල්ල කිව්වහම මෙන්න ඒවා හිතන්න එපා. හොඳයි. හරි. මේ තියෙන්නේ ඉරණමඩු කියන සිතියම. ඉරණමඩු. මේ තියෙන උතේ ඔඩ්ඩු සුඩාන් වනාන්තරය. මේ තියෙන ඔඩ්ඩු සුඩාන් වනාන්තරය. ඔය කොටි ත්‍රස්තවාදීන් ලංකාවේ හමුදාවෙන් වැඩිපුරම කෑවේ මේ හරියට. ඔඩ්ඩු සුඩාන්. ඔඩ්ඩු සුඩාන් වනාන්තරය. හරි. මේ තියෙන උදේ බෙන්ගාල බොක්ක ඉන්දියන් සී කියලා ගහලා තිනවා. මේ හරියට තියෙන බෙන්ගාල හරිද? මේ තියෙන්නේ මේ නැගෙනහිර වෙරළ තීරය. මෙතන උදේ ගහලා තියෙනවා මේ ෆිෂින් කෑම්ප් කියලා ගහලා තියෙනවා. දීවර තොටුපළවල්. මේ හරිය ගොඩාක් උදේ දීවර තොටුපළවල් තියෙනවා. මේ හරිය ගොඩාක් තියෙන වනාන්තර. ඊටාම ලස්සන වෙරළ තීරයක්. මිනිස්සු වැඩිපුර යන්නේ නැහැ නේ හින්දා. හරි. ඉතින් ඒ නිසා උදේ මේ තියෙන්නේ ඉරණමඩු කියන සිතියම ලංකාවේ ඉරණමඩු සිතියම. එතකොට උදේ මෙතන තියෙන වර්ග කිලෝමීටර් 1000ක ප්‍රදේශයක්. මේ සිතියේ. හරිද? මේකේ ෂීට් අංකය උදේ 9. මේ බලන්න. ෂීට් අංකය 9. මේ දිනුනේ තව සිතියම. මේ තියෙන තව සිතියම. කැන්ඩි. මේ තියෙන කැන්ඩි සිතියම. මේ නුවර සිතියම උදේ. මේ මෙතන දළදා මාලිගාව තියෙනවා. මෙතන දළදා මාලිගාව තියෙනවා. ඕගොල්ලන්ට පේන්නේ නේ. මේ තියෙන කැන්ඩි සිතියම. හරිද? මේකේ වර්ග කිලෝමීටර් 1000ක් තියෙනවා. සිතියන් අංක 54. හරිද? ඉතින් මම ඔක්කොම පෙන්නන්න නැතුව ඉන්න තව එකක් පෙන්නන්න. මේ තියෙන උදේ පොළොන්නරුව සිටියම. පොළොන්නරුව. මේ තියෙන උදේ මින්නේරිය වැව. මින්නේරිය වැව. මේ තියෙන්නේ පරාක්‍රම සමුද්‍රය. පරාක්‍රම සමුද්‍රය. පරාක්‍රම සමුද්‍රය උදේ මේ තියෙන්නේ. මේ හරිය තියෙන්නේ ඔය වී බගාව කොළපාටින් බේන්නේ වී බගාව. හරි. ඉතින් මෙන්න මේ හරිය උදේ වනාන්තරයක් තියෙනවා. සෝමාවතී වනාන්තරය. සෝමාවතී රක්ෂිතය උදේ මේ තියෙන්නේ. සෝමාවතී රක්ෂිතය. එතකොට මම ඔයාලට පෙන්නනවා දැන් මේක ෂීට් අංකය උදේ 37. ෂීට් අංක 37. සිතියන් අංක 37. මම ඕගොල්ලන්ට පෙන්නුවා උදේ සිතියන් කොටස් තුනක් පෙන්නුවා. ඔය සිතියන් කොටස් තුන වගේ උදේ තව සිතියන් කොටස් තියෙනවා 89ක්. හරිද? ඒකට අදාළ කරන තව පුංචි කාරණා පුතේ පෙන්නන රූපසටහනක් ඇසුරින් මට තප්පරයක් දෙන්න. උදේ මේ තියෙන්නේ ඔය පෙන්නපු සිතියන් කොටස් ටික. හරිද? මම ඕගොල්ලන්ට පෙන්වන්නේ අංක 9 කියලා සිතියම. අංක 9. මේ තියෙන අංක 9 සිතියම. අංක 9 ඉරණමඩු සිතියම. මම ඕගොල්ලන්ට පෙන්වුවා නේද අංක 42. මම ඕගොල්ලන්ට පෙන්වුවා අංක 42 සිතියම.
අංක 42 සිතියෙන් බෙදුවේ වෙන්න ඕනේ. 42 මේ තියෙන්නේ. නෑ අංක නෑ පොළොට අරුව පෙන්නුනේ 37. මේ තියෙන 37. ඔය තියෙන 37. උතේ දැන් මේකෙන් මොකක්ද අදහස් වෙන්නේ? ලංකාවම සම්පූර්ණයෙන් ඇඳලා තියෙන කොටස් වශයෙන්. ලංකාවම සම්පූර්ණයෙන් ඇඳලා තියෙනවා කොටස් වශයෙන්. ඇයි ලංකාව විශාලයිනේ මුතේ. ඒ ලංකාවේ හැම දෙයක්ම පෙන්වන්න සිතියමක් හදනකොට අර ඕගොල්ලෝ පාවිච්චි කරන පුංචි සිතියක් නෙමෙයිනේ ලොකු සිතියම. මීටර 8.64 දිගයි මීටර 4.48 පළලයි. ඒතර උදේ මේ සිතියම සම්පූර්ණයෙන්ම හදපු එක තියෙනවා සිතියම් විද්‍යා දෙපාර්තමේන්තුවේ. මේ මංගාව තියෙන්නේ ඒ සම්පූර්ණ සිතියමේ කොටස් කීපයක්. ඒතර ඕගොල්ලෝ ඉගෙන ගන්න මේ සිතියම් පිළිබඳව. අපි මේ ඉගෙන ගන්න යන්නේ උදේ ක්‍රමානුකූලව මේ ඉගෙන ගන්න යන්නේ ඒ සිතියම් පිළිබඳව. මොකද 1.50000 සිතියම් පිළිබඳව. 1.50000 සිතියම පිළිබඳව ඉගෙන ගන්න යන කරුණු කීපයක් තමයි මේ අපි සාකච්ඡා කරන්නේ. ඒ උදේ පරිමාණුකූලව තමයි 1.50000 සිතියම හදලා තියෙන්නේ. පරිමාණුකූලව. සිතියමක් හදනවා නම් පරිමාණුකූලව හදන්න ඕනේ. ආවට ගියාට හදන්න බෑ. යම්කිසි පරිමාණයක් තියෙනවා. ලෝක සිතියමක් හැදුවොත්, ලංකා සිතියමක් හැදුවොත්, ප්‍රදේශයක සිතියමක් හැදුවේ පරිමාණයක් තියෙනවා. ඒ පරිමාණුකූලව හැදුවොත් විතරයි ඒක විද්‍යානුකූල වෙන්නේ. නැත්නම් ඒක විද්‍යානුකූල වෙන්නේ නැහැ. ඒ නිසා ලංකාවේ 1.50000 සිතියම හදලා තියෙන්නේ පරිමාණුකූලව කියන කාරණාව පැහැදිලි කරන්න තමයි මට අවශ්‍ය වුණේ. ඒ වගේම ලංකාවේ සිතියම හදනකොට මේ 1.50000 සිතියම හදලා සිතියම් කොටස් 92ක් පාවිච්චි කරලා තියෙන බවත් ඕගොල්ලෝ තේරුම් ගන්න ඕනේ. ඒකේ සිතියම් කොටස් කීපයක් තමයි ඔය ඕගොල්ලෝ බැලුවේ. හරිද? ඉතින් ඕගොල්ලන්ට නාරායෙන් පිට තියෙන සිතියම් විද්‍යා දෙපාර්තමේන්තුවට ගියොත් මේ වගේ සිතියම් කොටස් මිලදී ගන්න පුළුවන්. එකක් රුපියල් 150 උතේ ළඟ කීපයක් තියාගන්න එක වටිනවා. ළඟ කීපයක් තියාගන්න එක වටිනවා. සතියේ දවස්වල සිතියම් විද්‍යා දෙපාර්තමේන්තුව ඇරලා තියෙන්නේ. ඒකේ උතේ මෙන්න මේ වගේ සිතියම් කොටස් තියෙනවා. දැන් ලබන මාසේ ඕගොල්ලන්ට මෙන්න මේ වගේ සිතියමක් ගන්න පුළුවන්. පන්තියේ නිබන්ධනයත් එක්ක පන්ති නිබන්ධනයත් උදේ මේ වගේ සිතියමක් ගන්න පුළුවන්. හරිද? මේකේ පිටිපස්සේ මෙන්න මෙහෙම print කරලා තියෙනවා. හරිද? මෙන්න මෙහෙම print කරලා තියෙනවා. මෙන්න වගේ සිතියමක් මිලදී ගන්න නෙමෙයි. මිලදී ගන්න නෙමෙයි උදේ. මේ ඕගොල්ලන්ට මේක නොමිලේ හම්බ වෙනවා ලබන මාසේ නිබන්ධනයත් එක්ක. right. එහෙනම් උදේ පැහැදිලිනේ අපි ලියමු වෙන සටහන. පරිමාණය ලෙස අදහස් වන්නේ විශාල ප්‍රදේශයක් කුඩා කොට දැක්වීමයි. විශාල ප්‍රදේශයක් කුඩා කොට දැක්වීමයි. විශාල ප්‍රදේශයක් කුඩා කොට දැක්වීමයි. පොඩ්ඩක් අයිමන් කියන්නකෝ. පරිමාණය යනුවෙන් අදහස් වන්නේ විශාල දෙයක් කුඩා කොට දැක්වීමයි. විශාල දෙයක් කුඩා කොට දැක්වීමයි. උදේ ප්‍රශ්නේ ඇහුවේ කවුද? ආයේෂාද? දිලිනේද? උදේ මේ ඕගොල්ලන්ට අද දවසේ පන්තියට එනකොට පරක්කු වුණා නම් ඒ පරක්කු වෙච්ච දරුවන්ට උදේ වීඩියෝ එක මම අප්ලෝඩ් කරලා තියෙනවා. ටික දවසයි උදේ ඔය වීඩියෝස් අප්ලෝඩ් කරලා තියෙන ඊට පස්සේ ඩිලීට් කරනවා. කාලයක් ගිහිල්ලා මම ඕවා අන්පබ්ලිෂ් කරනවා. ඉතින් ඒ නිසා පොඩ්ඩක් දැන් බලාගත්තාම ප්‍රයෝජනවත්. මොකද දිගටම තියෙන්නේ නේ. right.
ශ්‍රී ලංකාවේ 1.50,000 සිතියම නිර්මාණය කිරීමේදී ශ්‍රී ලංකාවේ 1.50,000 ශ්‍රී ලංකාවේ 1.50,000 සිතියම නිර්මාණය කිරීමේදී පරිමාණයක් භාවිතා කොට ඇත. පරිමාණයක් භාවිතා කොට ඇත. එම පරිමාණය පහතින් දැක්වේ. එම පරිමාණය පහතින් දැක්වේ. උදේ මේක ලියාගන්න. එම පරිමාණය පහතින් දැක්වේ. මේක ලියාගන්න. දෙකයි cm සමාන 1යි km. හරිද? පහළ ලියන්න. මෙම පරිමාණය භාවිතා කොට වර්ග කිලෝමීටර 65,610ක වර්ග කිලෝමීටර 65,610ක වර්ග කිලෝමීටර 65,610ක වර්ග කිලෝමීටර 65,610ක භූමියක් කඩදාසි තලයක් මත නිරූපණය කර ඇත. කඩදාසි තලයක් මත නිරූපණය කර ඇත. කඩදාසි තලයක් මත නිරූපණය කර ඇත. ඒ සඳහා සිතියම් කොටස් 92ක් භාවිතා කොට ඇත. සිතියම් කොටස් 92ක් භාවිතා කොට ඇත. සිතියමක පරිමාණය මූලිකාංගයක් වන අතර
සිතියම් කොටස් 92ක් භාවිතා කරනු ලැබේ. සිතියම් කොටස් 92ක් භාවිතා කරනු ලැබේ. උදේ මේ අවසන් වාක්‍ය චුට්ටක් මේ කනෙක්ෂන් එකේ පොඩි අවුලක් ගිය නිසා පොඩ්ඩක් අවුල් ගියා. උදේ අවසන් වාක්‍ය පොඩ්ඩක් කවුරු එක්කෙනෙක් කියන්න මම අවසන් කිව්ව වාක්‍යෙ. උදේ කවුරු එක්කෙනෙක් කියනවද පොඩ්ඩක් ඒක? සිතියමක පරිමාණයේ මූලිකාංගයක් වන අතර කියලා විතරයි ඉස්සදුනේ. සිතියමක පරිමාණයේ මූලිකාංගයක් වන අතර පරිමාණයේ ප්‍රධාන ආකාර හතරකින් දක්වනු ලැබේ. පරිමාණයේ ප්‍රධාන ආකාර හතරකින් දක්වනු ලැබේ. ප්‍රධාන ආකාර හතරකින් දක්වනු ලැබේ. එක වාච්‍ය පරිමාණය දෙක රේඛීය පරිමාණය තුන භාග පරිමාණය හතර අනුපාත පරිමාණය වාච්‍ය පරිමාණය රේඛීය පරිමාණය භාග පරිමාණය අනුපාත පරිමාණය. කඩපාඩම් කරගන්න උදේ පරිමාණ හතර වාච්‍ය පරිමාණය රේඛීය පරිමාණය භාග පරිමාණය අනුපාත පරිමාණය. හරි උදේ කඩපාඩම්ද? හරි පුළුවන් කඩපාඩම් දරුවේ පුතේ කියන්න බෑනේ. වාච්‍ය පරිමාණය, රේඛීය පරිමාණය, භාග පරිමාණය, අනුපාත පරිමාණය. හරි බොහොම හොඳයි. චමෝද්‍ය තමයි අපි කිව්වේ. ඉතින් හොඳයි පුතේ, ඉතාලම හොඳයි. මතකේ තියෙන එක උදේ හරි වැදගත්. මතකය කියන එක හරි වැදගත් දෙයක්. මතකය කියන එක හරි පරිස්සම් කරගත යුතු දෙයක්. මතකයේ සම්බන්ධයෙන් පුංචි කාරණාවක් ඕගොල්ලන්ට කියන්න මේ වගේ දේවල් පුතේ ඕගොල්ලන්ගේ ජීවිතවල සිදු නොවිය යුතුයි කියන එක මම දැඩිව විශ්වාස කරනවා. එක ළමයෙකුගේ විශ්වවිද්‍යාලය යනවා. මේ වෙච්ච සිද්ධියක් කියන්නේ සත්‍ය සිදුවීම. මේක මම කැම්පස් එකේ ඉන්න කාලේ කැලණියේ කැම්පස් එකේ වුණා කියලා වෙච්ච ආරංචිය මම මේ කියන්නේ. මේක ඇත්තටම වෙලා තියෙනවා. කැලණි විශ්වවිද්‍යාලයේ උදේ පිටිසර පළාතකින් එනවා ගැහැණු ළමයි. ගැහැණු ළමයි පිටිසර පළාතකින් ආවත් නගර බදින් ආවත් මේ සිදුවීම වෙන්න පුළුවන්. මෙයාව යාළු කරගන්නවා උදේ සෙකන්ඩ් එකේ ඉන්න අයියා කෙනෙක්.
සීනියර් කෙනෙක්. සීනියර්ස්ලා සාමාන්‍යයෙන් නැවක් ආවහම නැවෙන් කෙනෙක් බාගන්න එක සාමාන්‍යයෙන් කැම්පස් එකේ සම්ප්‍රදායක්. ඒක සාමාන්‍යයෙන් හැටි. ඉතින් ඒකද ඒ වචන තමයි ඉතින් ගොඩක් වෙලාට යොදන්නේ. නැවෙන් කෙනෙක් නැත්නම් බෝට්ටුවෙන් කෙනෙක් අල්ලගන්නේ. නේද? ඒතර උදේ මේ ආපු මේ ළමයා මෙයාගේ නම උදේ මට මතක නැහැ. ලස්සන නමක් තිබිලා තියෙනවා මතක නැහැ යාගේ. ඉතින් ඒ ළමයා උදේ අර අයියා යාළු කරගන්න. නේද? දැන් මේ කියන්නේ ආදරයක් කියන එකනේ. ඔකට කියන්නේ ආදරය කියලා. සමහර ගොඩක් අය කියන්නේ දැක්ක ගමන් හිත වැටෙනවා නම් උතේ ඒක ආදරේ නෙමෙයි මං හිතන්නේ. ඒක ආදරේ වෙන්න බෑ පුතා. ඒව ගැන කතා කරන්න මම කැමති නෑ එච්චර. මොකද ආදරේ කියන එක දැන් ගොඩක් අය මාකට් කරන එක. ආදරේ කියන එක මුවාවෙන් මේ ගැහැණු ළමයාව යාළු කරගන්න. යාළු කරගෙන උතේ ආදරයේ සෙනෙහස පෙන්නකොට ජීවිතේ කවදාකවත් නොලැබපු ආදරයක් සෙනෙහසක්. ඒ කියන්නේ අම්මා තාත්තගෙන් ලබන ආදරයට වඩා ඉතින් තාරුණ්‍යයේ ඉන්න ගැහැණු පිරිමියයි කැමති ගැහැණු කෙනෙක් පිරිමි කෙනෙක් ගිනුත් පිරිමි කෙනෙක් ගැහැණු කෙනෙකු ආදරය ලබන්න කැමතියි පුතා. ඒක සාමාන්‍ය ස්වභාවික ගතිය. ඒතර මේ දරුවා එහෙම යාළු වෙනවා. දරුවා කියන්න බෑ ඉතින් අක්කා කෙනෙක් යාළු වෙනවා. යාළු වෙලා එහෙම කල් ගත කරනකොට මෙයාට ආරංචියක් එනවා උතේ මෙයා මේ තව එක්කෙනෙක් ඉන්නවා කියලා. මේ අයියට තව ගෑල් ළමෙක් ඉන්නවා කියලා. ඊට පස්සේ දෙන්න අතර මත ගැටුම් ඇති වෙනවා. රණ්ඩු දබර ඇති වෙනවා. මේ සිද්ධි කැම්පස් වල විතරක් නෙමෙයි වෙන්නේ. මේ සාමාන්‍ය සමාජෙත් ඕන තරම් වෙනවා. ඊට පස්සේ උදේ මොකද වෙන්නේ? මේ දරුවා මේ අක්කා කොහොම හරි රණ්ඩු දබර වෙලා එලිමහනෙත් රණ්ඩු වෙනවලු. ඊට පස්සේ අර අයියට කේන්ති ගියාම ගල් වලිනුත් ගහනවලු. කේන්තිම ගියාම රණ්ඩුවට එනකොට කේන්ති ගියාම ගල් වලිනුත් ගහනවලු. ඉතින් සමහර දවස්වල ගෑල් ළමයා ලේ පෙරාගෙන යන අවස්ථාවක් තියෙනවලු. හරිද? ඉතින් ඒතර ආදරයේ සෙනෙහස නිසා කොච්චර ගුටි කෑවත් කොච්චර කළත් රණ්ඩු වෙවි හරි අර අයියත් එක්ක ඒ තමන්ගේ ආදරයේ සෙනෙහස බෙදා ගන්න තමයි උත්සාහ කරලා තියෙන්නේ. නමුත් අරයාට එහෙම ආදරණීය හිතක් තිබිලා නැති නිසා එයා මොකද කරලා තියෙන්නේ? අරයා කොච්චර රණ්ඩු කළත් ඒ රණ්ඩු ගණන් අරගෙන නැහැ. අවසානයේ උතේ මේ අයියට සිද්ධ වෙනවා එක්තරා අවස්ථාවකදී තමන්ගේ කේන්තිය පාලනය කරගන්න බැරි වෙනවා. කේන්තිය පාලනය කරගන්න බැරුව ඒ ගලක් ගහපු අවස්ථාවකදී ඒ ගල ගිහිලා වදින්නේ ඔළුවට. ඒ එහෙමත් රණ්ඩු වෙනවද කියලා ඕගොල්ලෝ අපෙන් අහයි. ඉතින් ඒක දන්නේ නැහැ අහපු කතන්දරයක්. ඉතින් මේක ඇත්තට වෙලා තියෙනවා. සමහරක් විට ඉතින් වෙන මොකක් හරි ගලක් ගැහුවද මොකක් හරි කොහොනේ ඔළුවට වැදිලා තියෙන්නේ. ඒ නිසා උදේ මෙයා ස්පිරිතාලට එක්ක යනවා. ස්පිරිතාලේ එක්කන් ගියාම මෙයාගේ මතකය කෙටි කාලීනව නැති වෙනවා කියලා තමයි වෛද්‍යවරු කියලා තියෙන්නේ. මෙයාට මතක නැහැ කිසිම දෙයක්. කෝමා තත්ත්වයටපත් වෙනවා කියලා අපි කියන්නේ නිකන් කෝමා වෙනවා කියලා. ඉතින් මාස 6ක් විතර උදේ මේ කෝමා තත්ත්වෙ මෙයා ඉඳලා තියෙනවා. මාස 6ක් හෝ යාසන කාලෙ මම මතක නැහැ කොච්චර කාලයක් තිබුණේ. සෑහෙන කාලයක්. ඒ හද කම්පා කරන උදේ සිදුවීමක්. මේ සිදුවීම සම්බන්ධව අපි විශ්වවිද්‍යාලය ගිය කාලේ හරියට කතා අහන්න හම්බුණා. ඉතින් කොහොම හරි මෙයා සුවය ලබලා ගෙදර යනවා. මෙයා සුවය ලබලා ගෙදර ගිහිල්ලා හිටියර උදේ අර මතකය කියන එක යාගේ නැහැ. මතකය කියන එක නැහැ. මං හිතන්නේ තවම ජීවත් වෙනවද නැද්ද කියන එක නම් මම දන්නේ නැහැ. මතකය කියන එක නැහැ කොහොම හරි. ඉතින් සමහරකට දැන් මතකය ඇවිල්ලාද දෙන්න යාළු වෙලාද අපි කියන චිර අවබෝධයක් නැහැ. මම හොයන්න ගියෙත් නැහැ. අහපු අයගෙන් උතේ ඒ සම්බන්ධයෙන් වැඩි තොරතුරු දන්නේ නැහැ. හැම සිදුවීමක් වෙලා තියෙනවා. එතකොට ඒ නිසා උතේ මතකය හරි වැදගත්. මතකය හරි වැදගත්. මතකය හරි පරිස්සම් කරගන්න. මතකය නැති වෙන දේවල් වලට තමන්ගේ හිත දෙන්නත් එපා පූජා කරන්නත් එපා. මතකේ තමන්ගේ මතකයේ අවුල් වෙන තමන්ගේ ජීවිතයේ අවුල් වෙන දේවල් වලට හවුල් වෙන්නත් එපා. හරි.
එතනදී පරිමාණ හතරක් අපි ලිව්වා වාච්‍ය පරිමාණය, භාග පරිමාණය, අනුපාත පරිමාණය, රේඛී පරිමාණය කියලා. මොකද්ද වාච්‍ය පරිමාණය කියලා කියන්නේ? වාච්‍ය පරිමාණය කියන්නේ පරිමාණයේ වචනයෙන් ලියා දක්වනවා. පරිමාණයේ වචනයෙන්. ඔයා තෝරගන්න පරිමාණය, ඔයා ගන්න පරිමාණය අපි වචනයෙන් ලියා දක්වනවා. උදාහරණයක් විදිහට සෙන්ටිමීටර් එකකින් සෙන්ටිමීටර් එකකින් භූමියේ සෙන්ටිමීටර් 50,000ක් දැක්වේ. පැහැදිලිද? ඔයා ගන්න පරිමාණය වචනයෙන් ලියා දක්වනවා. ඒක තමයි වාච්‍ය පරිමාණය කියලා කියන්නේ. අනුමාත්‍රකාව ගන්න වාච්‍ය පරිමාණය අපි යටතට ලියමු. වාච්‍ය පරිමාණය. වාච්‍ය පරිමාණය. ලියන්න. පරිමාණය වචනයෙන් පමණක් ලියා දැක්වීම. පරිමාණය වචනයෙන් පමණක් ලියා දැක්වීම. වාච්‍ය පරිමාණය. පරිමාණය වචනයෙන් පමණක් ලියා දැක්වීම. වාච්‍ය පරිමාණයයි. පරිමාණය වචනයෙන් පමණක් ලියා දැක්වීම. වාච්‍ය පරිමාණයයි. පරිමාණය වචනයෙන් පමණක් ලියා දැක්වීම. වාච්‍ය පරිමාණයයි. උදාහරණ මම කියන වචනේ උදේ මං කියන එක වචනෙන් විතර ලියන්නේ. ඉලක්කම් අක්ෂර මුකුත් දාන්න එපා. අක්ෂර නෙමෙයි. ඉලක්කම් අනවශ්‍ය දේවල් දාන්න එපා. වචනෙන් විතර ලියන්න. සිංහල භාෂාවෙන් ලියන්න. සෙන්ටිමීටර් දෙකකින් සෙන්ටිමීටර් දෙකකින් ඉලක්කම් ඉංග්‍රීසි අක්ෂර මුකුත් දාන්න එපා. සෙන්ටිමීටර් දෙකකින් භූමියේ කිලෝමීටර් එකක් දැක්වේ. සෙන්ටිමීටර් දෙකකින් භූමියේ කිලෝමීටර් එකක් දැක්වේ. භූමියේ කිලෝමීටර් එකක් දැක්වේ. ඊළඟ එක ඊළඟ අනුමාත්‍රකාව භාග පරිමාණය. භාග පරිමාණය. දැන් සමහර ළමයි ඉන්න වෙන පුළුවන් උදේ මේ කාලා නැති අය ඉන්න පුළුවන්. ඒ නිසා මොන හරි කන්න සමහර අය ඉන්න පුළුවන් උදේ භාගෙට මූණ හොදලා ඉන්න අය. පන්ති වල වෙලා සම්පූර්ණයෙන් මුණ හොද ගන්න. හරිද? තවම ඒ ලෙවල් වලට භාගයට සූදානම් වෙලා ඉන්න අයට මම කියනවා උදේ සම්පූර්ණයෙන් සූදානම් වෙන්න. විභාගේ එනකන් ඉනිපා පාඩම් කරන්න ඒක මෝඩකම. රයිට්. අපි ඊළඟට උදේදීමු පරිමාණය භාගයක් ලෙස ලියා දැක්වීම. භාග පරිමාණයයි. පරිමාණය භාගයක් ලෙස ලියා දැක්වීම. භාග පරිමාණයයි. උදාහරණ 50,000න් එක 50,000න් එක ලක්ෂයෙන් එක 50,000න් එක ලක්ෂයෙන් එක 25,000න් එක
25000න් එක බෙදීම 25000 එක බෙදීම 50000 එක බෙදීම ලක්ෂය භාගයක් ලෙස දක්වන භාගයක් ලෙස හරි ඒක තමයි භාග පරිමාණය ඊට පස්සේ අපි අනුමාතුකාව ගමු අනුපාත පරිමාණය ළමයි කියන්න පුළුවන් සර් අර දුන්න ලිස්ට් එකේ පිළිවෙලට නම් දැන් තියෙන රේඛීය පරිමාණය කියලා. ඒක පොඩ්ඩක් එහා මෙහා ගියද අවුලක් නෑ. අනුපාත පරිමාණය. අනුපාත අපි ඒ යටතේ ලියමුද පරිමාණය අනුපාතයක් ලෙස ලියා දැක්වීම පරිමාණය අනුපාතයක් ලෙස ලියා දැක්වීම පරිමාණය අනුපාතයක් ලෙස ලියා දැක්වීම අනුපාත පරිමාණයයි උදාහරණ එකට 50000 එක අණු 50000 එක අණු ලක්ෂය එක අණු 25000 එක අණු 50000 එක අණු ලක්ෂය එක අණු 25000 හරිද අවසන් පරිමාණ වර්ගය ලියා ගන්න රේඛීය පරිමාණය රේඛීය පරිමාණය ඒ යටතේ ලියමු රේඛීය පරිමාණය යන්නින් අදහස් වන්නේ පරිමාණය රේඛාවකින් දැක්වීම යන්නයි පරිමාණය රේඛාවකින් දැක්වීමයි පරිමාණය රේඛාවකින් දැක්වීමයි දැන් පුතේ හොඳට අහගන්න හොඳේ හොඳට අහගන්න මේ තියෙන්නේ රේඛීය පරිමාණය මේ පරිමාණය රේඛාවකින් දක්වපු අවස්ථාවක් හොඳට අහගන්න මේ රේඛාව සෙන්ටිමීටර 8යි මේ රේඛාවේ දිග සෙන්ටිමීටර 8යි මේ රේඛාවේ සෙන්ටිමීටර දෙකෙන් දෙකට බෙදලා තියෙන්නේ මේ රේඛාව සෙන්ටිමීටර දෙකෙන් දෙකට බෙදලා තියෙන්නේ සෙන්ටිමීටර දෙකෙන් දෙකට බෙදලා තමයි මේ ඉරි ගහලා තියෙන්නේ
මේ මෙහෙම ගහලා තියෙන ඉරක මේ උඩ අතර ගහලා තියෙන සිරස්ක ගහලා තියෙන රේඛාව උස සෙන්ටිමීටර භාගයයි. හරිද? මෙතනින් මුදේ ලියලා තියෙන්නේ km කියලා. km. මෙතනින් ලියලා තියෙන්නේ km කියලා. මේ පල්ලෙහෙන් දාලා තියෙන 1.50000 කියලා. මෙතන බිඳුව 1 1 2 3 බිඳුවේ ඉඳලා 1 දක්වා සෙන්ටිමීටර 2ක් තියෙනවනේ. මේ බිඳුවේ ඉඳලා 1 දක්වා සෙන්ටිමීටර 2ක් තියෙනවනේ. හරිද? සෙන්ටිමීටර 8යි රේඛාව මේ සෙන්ටිමීටර 8ේ රේඛාව දෙකෙන් දෙකට බෙදලා තියෙන්නේ. හරිද? මේ බෙදලා තියෙන රේඛාව මත උදේ බිඳුවේ සිට 1 දක්වා සෙන්ටිමීටර 2යි. ඒ කියන්නේ සෙන්ටිමීටර 2කින් කිලෝමීටර් 1යි කියන එක. සෙන්ටිමීටර 2කින් කිලෝමීටර් 1යි කියන එකයි අදහස් වෙන්නේ. මෙන්න මේ පළවෙනි සෙන්ටිමීටර 2 මේ පළවෙනි සෙන්ටිමීටර 2 විතරක් උදේ මිලිමීටර් 2කින් 2කට වෙන් කරලා තියෙනවා. මිලිමීටර් 2කින් 2කට වෙන් කරලා තියෙනවා. හරිද? රයිට්. මේ රේඛීය පරිමාණය අදග ඔය විදිහටම අඩි රූල පාවිච්චි කරලා මැනලා ඇඳගන්න. ගැටලුවක් තියෙන දරුවෙක් ඉන්නවා අහන්න. අද පන්තියට එන්න බැරි වෙච්ච යාළුවෝ ඉන්නවා නම් ලබන සෙනසුරාදා හවස 6ට 6 කිව්වොත් 6 කාල විතර වෙයි. මොකද මම පන්තියක් අවසන් කරලා ඕගොල්ලෝ පන්ති පටන් ගන්නේ. යාළුවන්ට ලබන සෙනසුරාදා හවස 6ට එන්න මේ පාඩම් කොටසම ලබන සෙනසුරාදා හවස 6ට මම පන්තියේ උගන්වනවා. ඒ වගේම උදේ තව පන්තියේ යාළුවෝ ඉන්නවන එකතු කරගන්න. ඒක ඕගොල්ලන්ගේ පැත්තෙනුත් වැදගත් වෙනවා. මගේ පැත්තෙනුත් වැදගත් වෙනවා උදේ මට කරන සපෝට් එකද මම සලකනවා. තව යාළුවෝ ඉන්නමුත් එකතු කරගන්න. අපේ පන්තිය ගැන යාළුවන්ට කියන්න. ජියෝග්‍රැෆි හොඳ සබ්ජෙක්ට් එකක්. අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. සමාජගත වෙලා තියෙන උදේ ස්ටේට් එක වැඩි සබ්ජෙක්ට් එකක්. වැඩිම පාඨමාලා සංඛ්‍යාවකට යන්න පුළුවන් හොඳම සබ්ජෙක්ට් එක. සර් 1.50,000 නෙවෙයිද? 5000 කියලා එක බිඳුවක් අඩු වෙලානේ. රයිට්. ඔව් 50000 තමයි උදේ. ඒ ගුරුන්ටත් අකුරු වරදී කියන උදේ ඒක තමයි. බිඳුවක් මිසින් වෙන බලන්න. හරි නේ උදේ. ඔන්න අපි පරිමාණය ගැන ඉගෙන ගත්තා. දැන් ඊළඟට අනුමාත්‍රකාව ගන්න වර්ණ හා සංකේත. වර්ණ හා සංකේත. අනුමාත්‍රකාව ගන්න වර්ණ හා සංකේත. උදේ ඕගොල්ලෝ දැන් දැක්කනේ සිතියන් කීපයක්. ඒ සිතියන් වල V වගාව පෙන්වන්නේ කොළ පාටි. ගංගාවක් පෙන්වන්නේ නිල් පාටි. මුහුදක් පෙන්වන්නේ නිල් පාටි. වැවක් පෙන්වන්නේ නිල් පාටි. ඊළඟ උදේ පාරක් පෙන්වන රතු පාට පාවිච්චි කරනවා. කහ පාට පාවිච්චි කරනවා. සුදු පාට පාවිච්චි කරනවා පාරක් පෙන්වන්න. වනාන්තරයක් පෙන්වන උදේ කොළ පාට පාවිච්චි කරනවා. ඒ වගේම නගරයක නමක් ලියන්න අකුරු පාවිච්චි කරනවා. අක්ෂර පාවිච්චි කරනවා. ඊළඟට දුරක් පෙන්වන්න ඉලක්කම් පාවිච්චි කරනවා. වර්ණ හා සංකේත දිනෝදේ. දැන් V වගාව නම් කොළ පාට වගේ උදේ පොල් වගාව නම් මේ සංකේතයෙන් පෙන්වන්න. ඒ නිසා සිතියන් වල වර්ණ හා සංකේත තියෙනවා. සිතියන් වල වර්ණ හා සංකේත තියෙනවා. වර්ණ හා සංකේත නැතුව සිතියමක සැබෑ ලෝකයේ තියෙන දත්ත නිරූපණය කරන්න බෑ.
right දැන් පල්ලෙහා ලියමු උදේ සැබෑ ලෝකයේ දත්ත නිරූපණය කිරීම සඳහා සැබෑ ලෝකයේ දත්ත නිරූපණය කිරීම සඳහා වර්ණ හා සංකේත භාවිතාවේ වර්ණ හා සංකේත භාවිතාවේ මෙම වර්ණ හා සංකේත වලට 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 සූචකය සූචක නෙවෙයි වර්ණ හා සංකේත වලට සම්මත සංකේත මෙම වර්ණ හා සංකේත වලට සම්මත සංකේත යයිද කියනු ලැබේ 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 සම්මත සංකේතයද කියනු ලැබේ එකට 50000 සිතියමක එකට 50000 සිතියමක එකට 50000 සිතියමක පහලින් ලියනුදී වී වගාව කොළ වර්ණය වී වගාව කොළ වර්ණය පාසල මෙන්න මේ සංකේතය යන ගන්න දෙවි රතු වර්ණයෙන් ඇඳගන්නේ වී වගාව කොළ වර්ණය තරුෂි උපේක්ෂා දානවා පිටු ඉවරයි කිය. මල කෙලියයි. උදේ කොලයක් ඇටච් කරගන්න උතෙන්ට. පිටු අංක 13 දක්වා කොටසෙන් තියෙන්නේ. මේ කොලයක් ඇටච් කරගන්න නම් උතෙන්ට පිටු මදි නම් හැමෝගෙම ඉවරයිද උතා එහෙම. මං හැබැයි ප්‍රමාණාත්මක තිබ්බා. පිටු 3ක් මදිද? මෙතෙන්ට උදේ දැන් මේ පිටු අංක මේ පිටු අංකේ දක්වානේ එන්න ඕනේ පිටු අංක 13 12 දක්වා. එතකොට එතන පුතේ තව පිටුවක් පුස් කැප් පිටුවක් A4 එකක් ඇටච් කරගන්න ඉඩමදි නම් එහෙම පොඩි ඒවා එන්න පුළුවන් ඒවා ගණන් ගන්න. දුවෙක් කියන පිටු මදි කිය. හරි. ඇටච් කරගන්න උදේ A4 එකක් නම් වඩා හොඳයි. එතකොට කැත නැහැ. පාසල සංකේතය උතේ මේක හදාගන්න මේක අර මේ සිටියේ මේ පේන්නේ නම් මේ විදිහට නෙමෙයි හැබැයි. මේක zoom කරලා ගත්තාම පේන්නේ මෙහෙම. මේකට කියන්නේ ගිනි සිලුව කියලා. මේ ගිනි සිලුව සංකේතය. පාසල
ඊට පස්සේ උතේ මෙන්න මේ අක්ෂරය ලියන්න. sorry ප්‍රාදේශීය සභාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය එහෙම ලියන්නේ. ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඒකේ සංකේතය උතේ PS PS සිටියමක PS කියලා තිබ්බ උතේ ඒකට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංකේතවත් වෙන්නේ PS කියලා. capital දෙකම capital PS කියන capital ලියන්න ඕනේ. එහෙම අහපේක හොඳයි. පල්ලෙහා ලියන උතේ මේ ආදී වශයෙන් සම්මත සංකේත මේ ආදී වශයෙන් සම්මත සංකේත හා වර්ණ සම්මත සංකේත හා වර්ණ සම්මත සංකේත හා වර්ණ සිතියමක මූලිකාංගයක් ලෙස භාවිතා කෙරේ. සිතියමක මූලිකාංගයක් ලෙස භාවිතා කෙරේ. සිතියමක මූලිකාංගයක් ලෙස භාවිතා කෙරේ. පුතේ අර අපිට දුවෙක් මතක් කළා පිටු ඉවරයි කියලා ඒක මතක් කරපු එක හොඳයි. ඕගොල්ලන්ට නම් ඒක ටිකක් කරදර ඊළඟ අවස්ථාවක නිබන්ධනය සකස් කරනකොට පිටු ප්‍රමාණය වැඩි කරන්න ඕන කියන එක මට ඔතනදී දැන් සිහිපත් වෙනවා. right ඔතේ ඊළඟට අපි යමු සූචකය අනුමාතෘකාව සූචකය අනුමාතෘකාව සූචකය සූචකය උතේ මේ තියෙන සූචකයක් මේ බලන්න හරිද දැන් මේ සිටියේ තියෙන මේ V වගාව මේ මහා මාර්ගය මෙතන තියෙන වනාන්තරය මෙතන මේ වැව මේ තියෙන වනාන්තර මේවා පුතේ කෙනෙක් දැක්කා නොදන්න කෙනෙක් දන්නේ නැහෙනි නොදන්න කෙනෙක් දන්නේ නෑ ඒ දන්න අයට උතේ නොදන්න අයට මේ සංකේත මොනවද කියලා දැනගන්න. මේ පල්ලෙහෙන් සූචකය හදලා තියෙනවා. මේ V වගාව කියලා කියන්නේ මොකක්ද? කොළ පාටින් ගහලා දෙන උතේ පැඩි කියන්නේ V වගාව. එතන සම්මත සංකේත ටික තමයි උතේ සූචකය කියලා කියන්නේ. මේ වර්ණ වලින් හා අක්ෂර වලින් තියෙන දේවල් ටික පල්ලෙහෙන් ගහලා තියෙනවා. දැන් මෙතන උතේ පන්සලේ සංකේතය ගහලා තියෙන මෙහෙම. මේ සූචකයේ කිරකේ පන්සලේ සංකේතය ගහලා තියෙනවා. ඔන්න ඕක තමයි පන්සලේ සංකේතය. හරි. එතකොට දැන් සූචකයේදී බැලුවාම මේක අඳුර ගන්න පුළුවන්. මෙන්න මෙතන උතේ ඒ සම්මත සංකේත ගොන්නේ පන්සලේ සංකේතය ගහලා තියෙනවා. හරිද? එතකොට මේ සිටියන් ගැන මෙලෝ අවබෝධයක් නැති කෙනෙක්ට මේ සිටියන් ගැන පුතේ කිසිම අවබෝධයක් නැති කෙනෙක්ට මේ මොකක්ද කියන එක පුතේ අඳුර ගන්න පුළුවන් සූචකය. මේක මොකක්ද කියන එක අඳුර ගන්න පුළුවන් සූචකය. දැන් අපි ගමු පුතේ පාසල සංකේත. රතු පාටින් ක්‍රොස් පාසල නෙමෙයි රෝහල.
රතු පාටින් ප්ලස් එක. රතු පාටින් ප්ලස් එක උතේ අපි කියන්නේ පාසල. සෝරි පාසල නෙමෙයි රෝහල. ඒක රෝහල සංකේතය මේක මේම රෝහල සංකේතය දාලා ඉස්සරහට ලියලා තියෙනවා හොස්පිටල් කියලා. හොස්පිටල්. හරි. මේ සම්මත සංකේත නැත්නම් සූචකය ගැන උතේ අපි ඉදිරියේ තුන්වෙනි නිබන්ධනයේදී ඔයගොල්ලොත් එක්ක සාකච්ඡා කරනවා. මෙන්න මේ තුන්වෙනි නිබන්ධනයේදී උදේ සාකච්ඡා කරනවා ඕගොල්ලොත් එක්ක. හරිද? මේ මේට්‍රික්ස් සිතියම් තුන කියන එකේ මේ තියෙන ඒ සදා උතේ ඉඩකඩ තියලා. හරිද? එතකොට මේ තියෙන උතේ දැනට පළවෙනි කණ්ඩායමේ ළමයි ඇඳපු සූචකය. මේ උදේ පළවෙනි කණ්ඩායමේ දරුවෝ ඇඳපු සූචකය. ඔය සම්මත සංකේත ටික තමයි ඇඳගන්නේ. ඔන්න ඕකට තමයි උදේ සූචකය කියලා කියන්නේ. ඔය සූචකය 1.50 සිතියමේ පහලින් තියෙනවා. අර මම දැන් පෙන්නුවේ. එතකොට නොදන්න කෙනෙක්ට ගංගාවක්, පාරක්, අඩිපාරක්, දුම්රිය මාර්ගයක්, ඊළඟට වීවගාවක්, වනාන්තරයක් ඒක සිතියමේ තියෙනවා නම් ඒ මොකක්ද කියන දේ හඳුනා ගන්න සදා මේ සම්මත සංකේතයවත් සූචකයේ වැදගත් වෙනවා. හරි. සම්මත සංකේතයවත් සූචකයේ වැදගත් වෙනවා. රයිට්. එහෙනම් පල්ලෙහා ලියන්න. සිතියමේ දැක්වෙන වර්ණ හා සංකේත උදේ තුන්වෙනි ටියුට් එක ඊළඟ මාසේ ගන්න වෙන්නේ. තුන්වෙනි ටියුට් එක ඊළඟ මාසේ ගන්න වෙන්නේ ජනනී කියලා කිව්වහම මම හිතන්නේ පළවෙනි කණ්ඩායමේ දරුවෝ තුන්දෙනෙක් වෙන්නදී ඔය කියන්නේ තුන්වෙනි නිබන්ධනය ගන්න වෙන්නේ ඊළඟ මාසේ. ඕගොල්ලන්ගේ ප්‍රශ්නෙ මුතේ වට චුට්ටක් පන්ති ඉවර වෙලා කියන්නේ. හරි. සම්මත සංකේත හා වර්ණ සම්මත සංකේත හා වර්ණ සම්මත සංකේත හා වර්ණ සූචකයක් මගින් ඉදිරිපත් කෙරේ. 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 එකට 50,000 සිටියේමි එකට 50,000 සිටියේමි සූචකයේ හෙවත් සම්මත සංකේත එකට 50,000 සිටියේමි සූචකයේ හෙවත් සම්මත සංකේත සම්මත සංකේත පහළ වටතීරුවේ දක්වා ඇත. 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 එම සංකේත පිළිබඳව එම සංකේත පිළිබඳව එම සංකේත පිළිබඳව
ඉදිරියේදී කරුණු අධ්‍යයනය කෙරේ. එම සංකේත පිළිබඳව ඉදිරියේදී කරුණු අධ්‍යයනය කෙරේ. ඉදිරියේදී කරුණු අධ්‍යයනය කෙරේ. ඉදිරියේදී කරුණු අධ්‍යයනය කෙරේ. අපි ඔය මාතෘකාවයට ඉගෙන ගන්න අවසන් අනුමාතෘකාව සිතියම් රාමුව. සිතියම් රාමුව. සිතියම් රාමුව. සිතියම් රාමුව. සිතියම් රාමුව. සිතියම් රාමුව කියලා කියන්නේ උදේ සිතියම සම්පූර්ණයෙන්ම ඇඳලා දාන රාමුව. මේක උදේ කළු වර්ණයෙන් ෆ්‍රේම් එකක් වගේ දාන්න. දැන් ඕගොල්ලන්ට පේන මේ සිතියමේ මේ බලන්න. මේ කළු වර්ණයෙන් උදේ රේඛාවක් යනවා. මේ කළු වර්ණයෙන් රේඛාවක් යනවා. හරිද? එතකොට මේ තමයි රාමුව. මේ තමයි රාමුව. එතකොට මේ රාමුවට ඉහළින් තමයි අර මාතෘකාව ඒ වගේ දේවල් දක්වලා තියෙන්නේ. ඉතින් මේක වටේට වෙන මේ ලොකු සිතියමක් තියෙන්නේ. මේක වටේට වෙනවා. සිතියමක් ඇඳලා අවසන් කරලා වටේට දාන ෆ්‍රේම් එක තමයි අපි මේ රාමුව ලෙස අදහස් වෙන්නේ. මේ ෆ්‍රේම් එක කිව්වොත් රාමුව කියන එක තමයි අදහස් වෙන්නේ. හරි. ඔව්. වට තීරුව තියෙන උදේ 3 වෙනි ටියුට් එක. ළමයි ප්‍රශ්නයක් අහනවා අර වට තීරුව කියන එක තියෙන්නේ 3 වෙනි ටියුට් එකේද කියලා. ඔව්. 3 වෙනි ටියුට් එකේ. 3 වෙනි ටියුට් එකේ නෙමෙයි උදේ දෙවෙනි ඕගොල්ලන්ගේ ඊළඟ නිබන්ධනේ තියෙනවා වට තීරුව ටික. ඊළඟ නිබන්ධනේ තියෙනවා. දැන් ඕගොල්ලන්ට ඊළඟ වට තීරුව ටික උදේ ඊළඟ උගන්වන්න මේ නිබන්ධනේම තමයි මේ තියෙන්නේ. මේ සිතියම් මේ ඔයාලා පෙන්නුව සිතියම ගැන මේ ඊළඟට කියලා දෙනවා මෙතන මේ කොටස මේ තියෙන 15ට තීරුව එහෙම උගන්වනවා මේ තියෙන්නේ. ඒ කියන්නේ ඊළඟ දැන් මේ දීලා තියෙන නිබන්ධනේම තියෙනවා. මේ නිබන්ධන දෙකක එකතු වෙන උදේ ඕගොල්ලන් ඊළඟ මාසයේ ඉඳලා උදේ හොඳට මතක තියාගන්න අඟහරුවාදා 1-3 ඒ වගේම බ්‍රහස්පතින්දා 1-3 කියන වෙලාවල් වලට ඇඩ්ජස්ට් වෙන්න ඕනේ. ඊට අමතරව උදේ මම බ්‍රහස්පතින්දා රෑ 9 ප්‍රකාශක තියෙනවා. ඕගොල්ලන්ට දැන් ඕසිස් එකේ ෆිසිකල් ක්ලාස් එන්න බලාපොරොත්තු වෙන දරුවෝ ඒ වගේම සිස්ටම් එකේ ෆිසිකල් ක්ලාස් එන්න දරුවෝ ඒ වගේම සාධනීය ෆිසිකල් ක්ලාස් එන්න බලාපොරොත්තු වෙන දරුවෝ උදේ මම ඕගොල්ලන්ට දවල් වරුවේ ටයිම්ස් දෙනවා. වෙලාවල් දෙනවා. දුන්නට පස්සේ ඒ වෙලාවල් බලලා ඕගොල්ලෝ සහභාගී වෙන්න ඕන. දවල් වරුවේ වෙලාවල් වල සහභාගී වෙන්න හදාගන්න උදේ හේතුව රාත්‍රී 9:11 පන්තිය බ්‍රහස්පතින්දා රෑ 9:11 පන්තිය අඛණ්ඩව තියෙනවා. නමුත් ඕගොල්ලන් ෆිසිකල් ක්ලාස් එන්න බලාපොරොත්තු වෙන දරුවන් ලබන මාසේ ඉඳලා බ්‍රහස්පතින්දා හවස 1 ඉඳලා 3 වෙනකම් ඒ වගේම අඟහරුවාදා හවස 1 ඉඳලා 3 වෙනකම් තියෙන වෙලාවල් උදේ ඇඩ්ජස්ට් වෙන්න. ඒක සාධනයේද ඕසීස්ද විස්ඩම්ද කියලා අදාළ නැහැ. ඕනෑම දරුවෙක්ට බ්‍රහස්පතින්දා හවස 1-3 ඒ වගේම අඟහරුවාදා 1-3 කියන වෙලාවල් උදේ ඇඩ්ජස්ට් වෙන්න. මොකද හේතුව ෆිසිකල් ක්ලාස් පටන් ගන්නකොට ඕගොල්ලන් එන්න ඕනේ ඔක්කොම එකට. එතකොට උදේ මේ පාඩම ඕගොල්ලන්ට අවසන් කරලා තිබුණත් නැතත් ෆිසිකල් ක්ලාස් එකේදී මම පටන් ගන්න අලුත් පාඩමක්. ෆිසිකල් ක්ලාස් එකේ පටන් ගන්න අලුත් පාඩමක්. ඒ වගේම ලබන මාසෙත් ඕගොල්ලන්ට වෙන්වෙන්ව උගන්වලා ඕගොල්ලන්ව පළවෙනි කණ්ඩායමත් එක්ක ඇටච් කරනවා. ඒ කියන්නේ ඕගොල්ලන් බ්‍රහස්පතින්දා 3-5ට හරි අඟහරුවාදා 3-5ට හරි සෙනසුරාදා 8-10ට හරි හුරු වෙන්න ඕන. මොකද බ්‍රහස්පතින්දා රෑ 9:11 පන්තියේ යනවා. ඒක උදේ දිගටම විභාග දක්වා එන ඔන්ලයින් ක්ලාස් එක. හැබැයි ඕගොල්ලෝ ඇඩ්ජස්ට් වෙන්න ඕන
ලබන මාසේ ඉඳලා ඔන්ලයින් එන්නේ නැතුව ඉන්න. ඔන්ලයින් එන්නේ නැත්තම් දිගටම ඔන්ලයින් එන ළමයින්ට බ්‍රහස්පතින්දා 9:11 එන්න පුළුවන්. ඔන්ලයින් එන්නේ නැති ෆිසිකල් ක්ලාස් එන්න කැමති දරුවෝ මගේ තියෙන අර පළවෙනි කණ්ඩායමේ වෙලාවල් වලට ඊළඟ මාසෙ ඉඳන් ඇඩ්ජස්ට් වෙන්න ඕනේ. මොකද එහෙම නොවුණු පුතේ අපිට ප්‍රශ්නයක් ඇති වෙනවා ෆිසිකල් ක්ලාස් එකේදී මොකද කරන්න කියලා මම ඒ ගැන පැහැදිලි කිරීමක් කරන්නම් පසුව. දැනට මතක තියාගන්න ඊළඟ මාසෙත් පුතේ ඕගොල්ලන් දුන්න ඔන්ලයින් ටයිම් එක යනවා. නමුත් ඊළඟ මාසේ කරන වැඩි ටයිම් වල පොඩි වෙනසක් වෙනවා. ඒ කියන්නේ උන්ට අඟහරුවාද 1-3 බ්‍රහස්පතින්ද 1-3 කියන ටයිම් දෙකක් ඕගොල්ලන්ට දීලා ඒ ටයිම් වලට එන්න පුළුවන් ඕගොල්ලන්. හරිද? ඊට අමතරව ඔන්ලයින් රෑ 9:11 පන්තියක් තියෙනවා. ඉතින් ඔය ටයිම් වලට ඇවිල්ලා රෑක එන්න කැමති නැති කට්ටියට දවල්ට එන්න ඇවිල්ලා ඉගෙන ගන්න අවස්ථාවක් තියෙනවා. හරි? රයිට්. සිතියම් රාමුව ගැන ලියමුතේ අනුමාත්‍රිකා සිතියම් රාමුව කියලා දැම්මා. සිතියම් රාමුව යන්නේ අදහස් වන්නේ සිතියම් රාමුව යන්නේ අදහස් වන්නේ සිතියමක් නිර්මාණය කොට අවසන් වී 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 යොදන රාමුවයි යොදන රාමුවයි යොදන රාමුවයි එය අනිවාර්යයෙන්ම යෙදිය යුතුය එය අනිවාර්යයෙන්ම යෙදිය යුතුය එය අනිවාර්යයෙන්ම යෙදිය යුතුය හරි සිතියමක මූලිකාංග ටික සම්පූර්ණයෙන්ම සාකච්ඡා කරලා අවසන් කළා අපිට ලබන සති ඉඳලා ලබන මාසේ ලබන සතියේ ඉඳලා ඕගොල්ලන්ට සාකච්ඡා කරන්න පුළුවන් උදේ ඊළඟ කොටස අලුත් මාසෙට අදාළ කරන නිබන්ධනයක් උදේ ලබා ගන්න මම ආයතන වලින් පළවෙනිදා ඉඳලම ලබා ගන්න පුළුවන් වෙන විදිහට නිබන්ධන සකස් කරලා තියෙන්නේ ඒ නිසා ඕගොල්ලන්ට පළවෙනිදා ඉඳලම අලුත් මාසේ නිබන්ධන ලබා ගන්න පුළුවන් නැවත ඉල්ලීමක් කරනවා උදේ යාළුවෝ ඉන්නම් අලුත් යාළුවෝ තවම පන්තියට මම ගන්නවා අන්තිම මාස 6 වෙනිදා මම ළමයි පන්තියට ගන්නවා උදේ අන්තිම මාස 6 තමයි මම ළමයින්ව අලුත්ෙන් ඇඩ්මිෂන් ගන්න නැත්තේ ඉතින් ඒ නිසා යාළුවෝ ඉන්න එකතු කරගන්න හැමදෙනාටම මේ සතිය සුබ සතියක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ජයග්‍රාහී සතියක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ඒ තුනක් ගන්න වැඩ කරන්න කැම්පස් යන්න වැඩ කරන්න උගතෙක් වෙන්න වැඩ කරන්න බුද්ධිමතෙක් වෙන්න වැඩ කරන්න කියන උදේ ආදරණීය ඉල්ලීමක් කරමින් අම්මට තාත්තට ආදරය කරන ගුරුවරුන්ට ආදරය ගෞරවය සිනහස දක්වන හොඳ යාළුවෝ ටිකක් ළඟ තියාගන්න ජීවිතේ සාර්ථක කරගන්න ඒවා හොඳ හේතුවක් වේවි. රයිට් හැමෝටම තෙරුවන් සරණයි. දෙවි පිහිටයි අයුබෝවන්. ආයුබෝවන් සර්. ආයුබෝවන්.